හරි. අයුවන් ළමයි අපි මේ වීඩියෝ එක එකතු වෙන්නේ පස්වෙනි පාඩමේ සංධාරණය හා චලනය කියන කොටසට. ඒ කියන්නේ පස්වෙනි පාඩම සත්‍ය පාඩමේ අවසාන පද්ධතිය එහෙම නැත්නම් අස්ති පද්ධතිය ප්‍රදාන කොටගෙන ජීවීන් තුළ සංධාරණය හා චලනය සතුන් තුළ සංධාරණය හා චලනය සිද්ධ කරන්න කොහොමද, සිද්ධ වෙන්නේ කොහොමද, එයාලට අදාළ පද්ධතිය මොනවද කියන එක මෙතෙන්දී අපි දල වශයෙන් සලකලා බලමු. හරි. එතකොට සංධාරණය හා චලනය යටතේ අපි මූලිකව කතා කරන කොටස් ටිකක් මානව අස්ථි පද්ධතියට යන්න කලින් ජීවීන් තුළ සංධාරණය හා චලනයට අදාළව මොනවද තියෙන්නේ කියන එක ගැන පොඩි හැඳින්වීමක් කතා කරමු. හරි. හොඳයි. අපි කලින් දැනට පද්ධති ටික අනිත් පද්ධති ටික පිළිවෙලට හරි. තාම ක්‍රමානුකූලව ඒ ටික අවසන් කරලා දීලා තියෙනවා. ඔයගොල්ලන්ට ආහාර ජීර්ණ පද්ධතිය ඉඳලා සත්ත්ව වල ඉඳලම සත්‍ය පාඩම. ඒකට ගොඩක් වීඩියෝස් එන පාඩම. හරි. ඒ ඔක්කොම ටික ඔයගොල්ලන්ට 1500 හොඳට ගන්න පුළුවන්. හරි. අතුලම එන්න බලන්න. හරි. එහෙනම් මුලින්ම අපි යනවා මේ සංධාරණය හා චලනය ඒ වගේ ජීවීන් තුළ ඇති කරන්ට අපි කියන්නේ යාට මොන පද්ධතිය දායක වෙනවා කියලාද? මේ සංධාරණය හා චලනය කියලා කියන්නේ ඒක යම් කිසි ජීවීන්ට තුළ තියෙන ලාක්ෂණිකයක් නේ. ඒක ඇතිකරන්න දායක වෙන පද්ධතිය සත්වයන් තුළ ඒක ඇතිකරන්න දායක වෙන පද්ධතිය විදිහට අපි සලකනවා සැකිලි පද්ධතිය. එතකොට සැකිල්ල නැත්නම් සැකිලි පද්ධතිය ගත්තයින් පස්සේ සත්ව ලෝකයේ තුල තියෙනවා ප්‍රධාන සැකිලි පද්ධති තුනක්. සත්ව ලෝකයේ තුල. එතකොට මේ එකක් මොනවද තුන? එකක් ද්‍රව ස්ථිතික සැකිල්ල. ආයෙ තියෙනවා බාහිර සැකිල්ල. ආයෙ තියෙනවා අභ්‍යන්තර සැකිල්ල කියලා. හරි. සැකිලි තියෙනවා ප්‍රධාන වශයෙන් මේ විදිහට තුනක්. හරි. ද්‍රව ස්ථිතික සැකිල්ල, බාහිර සැකිල්ල සහ අභ්‍යන්තර සැකිල්ල කියලා. එතකොට මේ සැකිලි වර්ග, සැකිලි ආකාර තුනෙන් මුලින්ම අපි ද්‍රව ස්ථිතික සැකිල්ල කියලා බැලුවා. මේකේම අර සංකීර්ණ ව්‍යුහ අවයව කොටස් තියෙන එකක් නෙමෙයි, සරල ආකාරයක් තමයි ද්‍රව ස්ථිතික සැකිල්ල කියලා කියන්නේ. ඒකේ ගොඩක් වෙලාවට විශේෂිත ව්‍යුහයකට වඩා තියෙන ප්‍රධාන වශයෙන් තරලයේ පිරි කුහරයක්. අපි කියනවා තරලයේ පිරි කුහර. තමයි ජීවීන් තුළ ද්‍රව ස්ථිතික සැකිල්ල. ද්‍රව කියලා එනවනේ කතාව නේද? ඒක ද්‍රව ස්ථිතික කිව්වම තරලයේ පිරි කුහර කියන අදහස තමයි එතන එන්නේ. ඒ අනුව දැන් අපි දන්නවා සමහර ජීවීන්ට තියෙනවා මොකද තියෙන්නේ? සීරෝමයක් තියෙනවා. අපි තුන්වෙනි පාඩමේ පැහැදිලිව මේ කොටස් කතා කරලා තියෙනවා. ඒතකොට ජීවීන් තුළ බහිෂ්ඨර්මය, මධ්‍යචර්මය හා අන්තස්චර්මය කියන අපි දන්නවා චර්ම තුනක් ගැන අපි කතා කරනවා. ඒතර ඒ අනුව ජීවීන් තුළ මේ ආකාර තුනෙන් ප්‍රධාන වශයෙන් මේ ද්‍රව ස්ථිතික සැකිල්ලක් කියන කට්ටියගේ අපි කියනවා සීරෝමයක් තියෙනවා කියලා කතා කරනවා. මේ මම නේද ජීවියගේ ඔයාලා හිතන්න මේ ඇන්නේ මම ත්‍රිප්‍රස්තර ජීවියෙක් කියලා. ඒත් මෙයාගේ මට සීලෝමයක් දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ මම ඇඳින්නේ සත්‍ය සීලෝමයක්. හරි. සත්‍ය සීලෝමයක් දරන ඇනලිඩාවෙක් වගේ ජීවියෙක් තමයි මම මේ බෝඩ් එකේ ඇඳින්නේ. එයාගේ හරස් කරලා. එනවද? පැහැදිලි ඇතිනේ. ඒතර මම මේ තිත් වගේ දාලා තියෙන්නේ එයාගේ සීලෝමය. හරි. ඊට පස්සේ මට අඳින්න පුළුවන් ආයේ ව්‍යාජ සීලෝමයෙන් දරන ජීවියෙක් මේ විදිහට. එයා මේ විදිහට. මේ බහිෂ්ඨර්මයේ තියෙනවා ඊට පස්සේ අන්තර්ධර්මයේ මේ විදිහට තියෙනකොට ඒකට මෙන්න මේ විදිහට තමයි එයාගේ සීලෝමයේ තියෙන්නේ. අර විදිහේ වෙන්වීමක් දකින්න පුළුවන් වෙන්නේ නැහැ. මේ. හරි. මොන තියෙනවද ඒකට එයාගේ සීලෝමය. ඊට පස්සේ ආපහු ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ වගේ ජීවියෙක් ගත්තොත් නිදානියා වගේ ජීවියෙක් ගත්තොත් එයා මේ විදිහට උපස්තරයකට සරි වෙලා ඉන්න කෙනෙක් වෙනවා. ඒතර එයාගේ මෙහෙම ග්‍රාහිකා වගේ තියනවා වෙන්න පුළුවන්. හරි ඔය විදිහට. මෙයාගේ දේහ අභ්‍යන්තරයේ අපි කියන්නේ මෙන්න මේ වගේ කුහරයක් තියෙනවා. මේකට අපි කියනවා මොකද්ද? ආමාශ වාහිනී කුහරය කියලා. හරි.
මේ මම හිතන්නේ නිඩාරියාවේ. නිඩාරියාවන්ගේ තියෙනවා එයාලගේ විශේෂ සැකසිච්ච ආහාර ජීර්ණ පද්ධතියක් කියලා නෑ. අසම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතියක් මේ විදිහට සලකන්න පුළුවන් අපිට. මේ තියෙන්නේ මුඛය නැත්නම් විවරය කියන්න පුළුවන්. එක විවරයයි දෙහි තියෙන. ඒතර මුඛය හා හෘදය දෙකෙම කරන කාර්යභාරය එක සිදුරකින් තමයි කෙරෙන්නේ. ඒතර යනවා මේ ඉන්නේ නිඩාරියාවේ. මෙයාගේ අභ්‍යන්තරයේ මේ තියෙන මල්ලක් වගේ එකට අපි කියනවා ආමාශය කුහරය කියලා. ඒතකොට ඒක තරලයකින් පිටලා තියෙනවා. ඒතකොට එයාගේ අපි කියනවා ඒක ක්‍රියා කරනවා ද්‍රවස්ථිතික සැකිල්ලක් විදිහට. ඊළඟට මේ යන්න ජීවියාගේ හරියට මෙයා නෙමටෝඩාවෙක් වගේ. හරි? නෙමටෝඩාවන්ගේ අපි දන්නවා තියෙනවා මොකද්ද? ව්‍යාජ සීලෝම. මේ තියෙන ව්‍යාජ සීලෝම. ව්‍යාජ සීලෝම. හරි ව්‍යාජ සීලෝමෙන් දන්න ජීවි. ඊළඟට මේ ඇනලිඩාවගේ ජීවිය මෙයා කියනවා මොන සීලෝමයක්ද? සත්‍ය සීලෝම. එතකොට මෙන්න ආකාර තුනක් අපි උදාහරණ විදිහට සාකච්ඡා කරනවා. ඒ තුන් දෙනාගෙම දේහයේ අභ්‍යන්තරයේ තියෙනවා තරලයේ පිරි කුහරයක්. තරලයේ පිරි කුහරයක් තියෙනවා. ඒතකොට මේ තරලයේ පිරි කුහරය ඒගොල්ලන්ගේ ද්‍රවස්ථිතික සැකිල්ලක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් මේ කට්ටිය වගේ විශේෂයෙන්ම මෙයාගේ නම් සංචරණයක් අපිට දකින්න පුළුවන් වෙන්නේ නැහැ. හරි සංධාරණයක් චලනයේ පාඩුවෙන් මෙයාගේ සංචරණයක් ලොකුට දකින්න හම්බෙන්නේ නැහැ. එයාගේ දේහයට සංධාරණයක් සැපීම තමයි මේ ආමාශය කුහරය කියන කොටසෙන් කරන්නේ. මෙයාලගේ ගත්තයින් පස්සේ මෙයාලගේ සංධාරණයක් ලබා දෙනවා වගේම මෙයාලගේ පේශිවල ක්‍රියාකාරීත්වය වගේ අන්වායම් පේශි තියෙනවා නම් ඊළඟට අන්වායම් පේශි සහ වෘත්තාකාර පේශි තියෙනවා නම් මෙයාලගේ වගේ ඒතර ඒගොල්ලන්ගේ චලනය සඳහා ඒ තෙරපි පේශිවල සංකෝචනය නිසා ඇතිවන තෙරපීම හේතුවෙන් මේගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා චලනය වීම මේ ද්‍රවස්ථිතික සැකිල්ල උපයෝගී කරගෙන. හරි? යනවා එතනින් ද්‍රවස්ථිතික සැකිල්ලට අදාළ කරුණු ටික ඒ කතා කරේ අපි. ඊළඟට අපි ගත්තොත් බාහිර සැකිල්ල කියන්නේ. බාහිර සැකිල්ලක් කියලා කියන්නේ අපි කියනවා ඒක දැඩි දේහාවරණයක් කියලා. හරි? දැඩි දේහාවරණයක්. ජීවියෙකුගේ බාහිරින් තියෙන දැඩි දේහාවරණයක් තමයි අපි කියන්නේ බාහිර සැකිල්ල කියලා. උදාහරණයක් විදිහට මෙහෙම ජීවියෙක් ඉන්නවා නම් මෙයාගේ බාහිරින් තියෙනවා මෙන්න මේ වගේ සැකිල්ල. හරි. ඒතකොට මේ බාහිරින් තියෙන දැඩි දේහාවරණය තමයි අපි කියන්නේ බාහිර සැකිල්ල කියලා. ඒතකොට මේ බාහිර සැකිල්ල අපෝපිට බෙදන්න පුළුවන්. එයාලගේ තියෙන උදාහරණ ජීවීන් සලකපුවම බාහිර සැකිලි ආකාර මොනවද කියන එක අනුව හරි. පළවෙනි එක තමයි අපි දන්නවා සමහර උදාහරණයක් විදිහට සත්ත්ව වංශය සැලකුවොත් ආර්ථ්‍රෝපෝඩාවන්ගේම විශේෂයෙන්ම තියෙනවා කයිටීන් වලින් හැදිච්ච මොකද්ද? බාහිර සැකිල්ල. හරිද? කයිටීන් වලින් හැදිච්ච බාහිර සැකිල්ලක් තියෙනවා. විශේෂයෙන්ම කෘමි සතුන් ගත්තාම ඊට පස්සේ ඔය හැකරැල්ල, පත්තය වගේ සතුන් ගත්තාම එයාලගේ තියෙනවා කයිටීන් වලින් හැදිච්ච බාහිර සැකිල්ල. ඒකෙම අපි දන්නවා ආර්ථ්‍රෝපෝඩා කට්ටියක ඉන්නවා ක්‍රස්ටේෂියාව කියලා. හරි? පිස්සෝ, හරි කකුලෝ ඒ වගේ කට්ටිය ඉන්නවනේ. ඒතර එයාලගේ කයිටීන් උත් තියෙනවා. ඒ වගේම කැල්සියම් කාබනේට් උත් තියෙනවා. එයාලගේ බාහිර සැකිල්ලේ කැල්සියම් කාබනේට් උත් තියෙනවා. කයිටීන් පමණක්ම නෙමෙයි. දැන් ඉන්සෙක්ටා ඒ කියන්නේ කෘමි සතුන් වගේ ගත්තාම එයාලගේ තියෙන කයිටීන් ප්‍රධාන වශයෙන්. කැල්සියම් කාබනේට් වලින් ගණනීමක් නැහැ. නමුත් ඔයගොල්ලෝ දැකලා ඇති ඔය දැන් කකුලුවෙක් වගේ ගත්තාම එයාලා ටිකක් දැඩි. හරි නිකන් අර කටුක නේ. ඉස්සෝ කකුල වගේ ගත්තාම එයාලා ටිකක් පොකිරිස්ස වගේ නේද? අර කඩන් පොත්ත අයින් කරනවා කියලා කියන්නේ ඒක හරි අමාරුයි සමහරක් වෙලාවට. රූ ඝනකම් බවක් තියෙනවා දැඩි බව ගොඩක් වැඩි. හරි ඒ කියන්නේ කැල්සියම් කාබනේට් නේද ඝන වෙලා තියෙනවා. දැන් කැඩෙන සුළු කට්ටක් තියෙනවනේ. එහෙම වෙලා තියෙන මේ හින්දා. මෙයා පොලිසකරයිද. ඒ එක බාහිර දේහවල. ආපහු සමහර කට්ටිය ඉන්නවා දැන් අපි ගත්ත මොලුස්කා වගේ කට්ටිය ගත්තොත් එයාලගේ තියෙන කණක කැල්සියම් කාබනේට් ප්‍රධාන වශයෙන් ගත්තාම එයාලගේ බාහිර සැකිල්ල අපි කියන්නේම කැල්සියම් කාබනේට් වලින් හදිච්ච බාහිර සැකිල්ල තමයි කාට තියෙන්නේ කියලාද මොලුස්කාවන්ට තියෙන්නේ. ඒගොල්ලෝ බෙල්ල නේද අර පිට ලොකු කට්ටක් වගේ තියාගෙන යන්නේ. ඒක කැල්සියම් කාබනේට් වලින් හදිච්ච බාහිර සැකිල්ලක් වෙනවා. මේ මොනේ ඒගොල්ලෝ බෙල්ල නේද? තව බාහිර සැකිලි ආකාරයක් තමයි ජීවීන් තුල අස්ථි තල. මොනවද? අස්ථි තල වලින් හැදිච්ච බාහිර සැකිලි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අස්ථි හරි අස්ථිමය විදිහේ සැකසීමක් තියෙනවා. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්
උරග සමාන උරග ජීවීන්ට උදාහරණයක් ඉබ්බ ඝන පිටස කියලා නේද? ඉබ්බයි කට්ට තියෙනවනේ. ඒකට ඒක අපි කියන්නේ අස්ථි තල වලින් හැදිච්ච බාහිර සැකිල්ලක් කියලා. ඒතර ඉබ්බට තියෙන්නේ මේ බාහිර සැකිල්ලක්ද? ඉබ්බ රෙප්ටිල් මේ උරගයක් හරි. ඒ කියන්නේ කෝඩේටාවෙක්. එයාට අභ්‍යන්තර සැකිල්ලකුත් තියෙනවා හරි. මේ කට්ට විතරක් නෙමෙයි මේ කට්ට කියන්නේ එයාට අමතරව හම්බෙච්ච උපාංගයක්. ඊට අමතරව එයාට බාහිර අභ්‍යන්තර සැකිල්ලකුත් තියෙනවා. මේකත් හරි. ඒ වගේ අස්ථි තල වලින් ඇදිච්ච සැකිල්ලකට තමයි අපි කියන්නේ බාහිර සැකිල්ලකුත් තියෙනවා කියලා. ඒක බාහිර සැකිලි ආකාර තුනයි. එකක් කයිටින් වලින් ඇදිච්ච සැකිල්ල, කැල්සියම් කාබනේට් වලින් ඝන වුණු සැකිල්ල සහ අස්ථි තල වලින් සැකසිච්ච සැකිල්ල. ඊළඟට අභ්‍යන්තර සැකිල්ල ගත්තයින් පස්සේ මේකට අපි කියනවා අභ්‍යන්තර සැකිල්ල ජීවීන් තුළ මෘදු පටක තුළ නිල්ල පවතින මෘදු පටක අභ්‍යන්තරය. හරි. දැන් ජීවීන්ගේ ගත්තොත් දැන් අපිනේ මේ අභ්‍යන්තර සැකිල්ල ගන්නවා කියන්නේ එතකොට යාළගේ සම, පේශී ඒ වගේ මෘදු පටක. හරි මෘදු පටක අභ්‍යන්තරව ගිලිලා තියෙන ඒකට සන්ධාරණයක් සපයන විශේෂයෙන්ම විවිධ සංයෝග වලින් හරි. දැන් අපේ අභ්‍යන්තර මේ සැකිල්ල ගත්තාම යාළගේ තියෙන්නේ මේ කැල්සියම් ෆොස්ෆේට් ඒ වගේ විවිධ රසායනික සංයෝග වලින් ඝන වෙච්ච ව්‍යුහයක් විදිහට තමයි අභ්‍යන්තර සැකිල්ල සලකන්න වෙන්නේ. ඒක සමහර අයට තියෙනවා දැන් එකැන්ඩ්‍රොමීටර් එක ගත්තාම කැල්සියම් කාබනේට් පළ හරි මෙහෙම නිකන් එයාලගේ කොහොම නිකන් කෑලි කොටස් වගේ කොහොම කැල්සියම් කාබනේට් වලින් ඇදිච්ච පළ වලින් තමයි එයාලගේ අභ්‍යන්තර සැකිල්ල ඇදලා තියෙන්නේ. මේ ඉන්නේ පසඟිල්ලෙක් වගේ කියලා ගත්තොත් කොහොම එයාගේ මෙහෙම කැල්සියම් කාබනේට් වලින් ඇදිච්ච පළද තියෙන්නේ. ඔව්. අභ්‍යන්තරයේ වැටුනේ. බාහිරට පේන්නේ නැහැ මේවා. අභ්‍යන්තර සැකිල්ල කියන්නේ ඒකනේ. ඒතර මෙයාගේ තියෙන මෘදු දේහය තුළ මේවා ගිලිලා පවතිනවා. ඒ තුලින් එයාට සන්ධාරණයක් හම්බ වෙනවා. ඊට පස්සේ කෝඩේටාව ඒ කියන්නේ අපි වගේ ගත්තාම අපේ ගොඩක් වෙලාවට තියෙනවා අස්ථිමය සැකිල්ල. ඒ වගේම අස්ථි වලට අමතරව මොනවද තියෙන්නේ? අස්ථි ධන කාටිලේජ්. මේක කෝඩේටා වංශිකයන්ට අදාළ විශේෂිත සංයෝගයක් විදිහට කාටිලේජ්. අස්ථි තියෙනවා කාටිලේජයක් තියෙනවා. හරි. ඔන්න ඔය ටික තමයි ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම ජීවීන් තුළ නැත්නම් සත්වයන් තුළ සැකිලි පද්ධති නැත්නම් සැකිලි ආකාර විදිහට සලකනවා නම් සලකන්න ඕන. හරි. මොනවාද? ද්‍රවපතික සැකිල්ල. ඒකෙදී අපි කියනවා තරලය පරිකුහරයකින් සමන්විත වෙනවා. උදාහරණ මොනවාද? ආමාශය වාහිනී කුහරය නිගාරිය වගේ. ඊළඟට ව්‍යාජ සීලෝමය සහ සත්ත්ව සීලෝමය අපිට ගන්න පුළුවන් ද්‍රවස්ථිතික සැකිලි විදිහට සත්වයන් තුළ තියෙනවා. මෙයාට මේක සන්ධාරණයටත් ඒ වගේම මේගොල්ලන්ගේ චලනයටත් විශේෂයෙන් දායක වෙනවා. පේශිවල සංකෝචන ඇතිවීමත් ඒ වගේම මේ මගින් තරලය තෙරපීමත් මගින් ඒගොල්ලෝ තමන්ට ඉදිරියට යන්න ගමන් කරන්න අවශ්‍ය කරන බලය සපයා ගැනීම සිද්ධ කරනවා. ඊළඟට මෙයාලගේ තියෙනවා බාහිර සැකිල්ල. බාහිර සැකිලි වල ආකාර තියෙනවා ප්‍රධාන වශයෙන් ඒකට අපි කියනවා දැඩි දේහාවරණයක් කියලා ජීවියෙකුට තියෙන. ඒ අනුව ජීවියෙකුට බාහිර සැකිල්ලක් විදිහට තියෙන්න පුළුවන් කයිටින් කැල්සියම් කාබනේට් මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. ඊළඟට මොලස්කාන් වගේ ගත්තාම කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච මොකක්ද තියෙනවද? බාහිර සැකිල්ලක් තියෙනවා. ඊට පස්සේ ඔතෙන්දි කතා වෙනවා මේ මතකද දැල්ලා. දැල්ලට ගත්තාම දැල්ලට තියෙන්නේ අභ්‍යන්තර සැකිල්ලක්. එයාගේ තියෙන්නේ අර දැලි පොත්ත කියලා අපි සලකන හරි කොටසක් එයාගේ තියෙන්නේ අභ්‍යන්තරවයි තියෙන්නේ බාහිරින් නැහැ. හරි. ඊට පස්සේ අස්ථි තල වලින් හැදිච්ච බාහිර සැකිල්ලකුත් අපිට දකින්න පුළුවන් සමහර ජීවීන් තුළ. හරි ඉබ්බගේ වගේ තියෙන ඉබ්බි කට්ට අපිට ගන්න පුළුවන් එහෙම හැදිච්ච සැකිල්ලක් කියලා. ඊළඟට අභ්‍යන්තර සැකිල්ලක් කියන්නේ මේ ජීවීන්ගේ මෘදු පටකවල ගිහිල්ලා තියෙන එක. උදාහරණ ප්‍රධාන වශයෙන් දෙකයි. එකයි ඩෙමර්ටාවුන් එක දකින්න පුළුවන් වෙනවා. කැල්සියම් කාබනේට් පළක වලින් හැදිච්ච සැකිල්ල සහ කෝඩේටාවුන් තුළ අස්ථි සහ කාටිලේජ් එකතු වෙලා හැදෙනු අභ්‍යන්තර සැකිල්ල. හොඳයි. ඒ අනුව මෙන්න මේ හැඳින්වීම ඔයගොල්ලෝ පැහැදිලි කරගන්නට ඕනේ. ඊට පස්සේ අපි බලමු සාමාන්‍යයෙන් සැකිල්ලකින් ජීවීන්ට ලැබෙන ප්‍රධාන කාර්යභාරය මොකක්ද කියන එක. මෙතන මේක හරියට.
ප්‍රධානම වශයෙන් ජීවීන්ට සැකිල්ලක් මගින් හම් වෙන කාර්යභාරයන් තුනක් තියෙනවා. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම වියෝගත් එක වගේ ආවොත් ඒ තුන මුලින්ම සඳහන් කරන්න ඕනේ. හරි. සැකිලි පද්ධතියක් මගින් ජීවීන්ට ලැබෙනා වූ ප්‍රධානම ප්‍රයෝජන ප්‍රධානම කාර්යභාරය සැකිලි පද්ධතියේ තියෙන මෙන්න මේ තුන. හරි. සංධාරණය, ආරක්ෂාව, ඊළඟට චලනය කියන මෙන්න මේ කාර්යභාරයන් තුන තමයි ජීවීන්ට නැත්නම් සත්වයින්ට සැකිලි පද්ධතියක් මගින් ලැබෙන ප්‍රධානම කාර්යභාරයන් තුන වෙන්නේ. සංධාරණය කියන්නේ ඔයගොල්ලන්ට දන්නවා ජීවීන් තුළ සංධාරණයක් ඇති කිරීම. අපි ඒක ජීවි ලක්ෂණ විදිහට ප්‍රධාන වශයෙන් කතා කරන්නේ නැහැ. මේකෙදී අපි කියනවා ප්‍රධාන වශයෙන් ජීවීන් තුළ මොකක් ඇති කරනවා කියලාද? ජීවීන්ගේ දැඩි රාමුව. කියන්නේ අර යම් කිසි ජීවියෙක්ව දැන් ඔයගොල්ලෝ ඔය චිත්‍ර එකේම පොඩි කාලේ අඳිනවනේ දැන් නේද? අලියෙක් කිව්වම අපිට තියෙනවා හැඩයක් නේ. මෙන්න මේ වගේ සතෙක් තමයි අලිය කියන්නේ. ඊළඟට වලහෙක් කිව්වම එහෙම. ඊට පස්සේ මාළුවෙක් නම් එහෙම. හරි. මිනිස්සෙක් නම් එහෙම. ඒතර එයාගේ තියෙනවා යම් කිසි දැඩි. ඒ කියන්නේ එක රාමුවක් තියෙනවා. හරි. ඒ රාමුව අපිට අඳින්න වෙන්නේ නැහැ කවදාවත්. හරි. මෙන්න මේ වගේ නිකන් එක එක හැඩවලට ඉඳී නේද කට්ටිය. මෙහෙම නිකන් ඉඳී හරි. තලපයක් වගේ ඉඳී නේද? අස්තිපද්ධතියක් නැති වුණොත් හිතන්නකො. නිකන් මස්කෝපයක්. ඒතකොට නිකන් කිසිම මෙව එකක් නැහැ. හැඩයක් කියලා නැහැ එහෙම. ඒ අනුව දෙයේ දැඩි රාමුව හදනවා. ප්‍රධාන වශයෙන් සංධාරණයට අදාළව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒ අනුව ජීවික දෙයේ දැඩි රාමුව හදනවා. ඒ වගේම විශේෂයෙන්ම සම්පීඩන වලට ඔරොත්තු දෙනවා කියලා කියනවා. සම්පීඩන වලට ඔරොත්තු දීම සිද්ධ කරනවා සංධාරණය යටතේ. ඒ වගේම දෙයේ හැඩය දැඩි රාමුව පවත්වා ගැනීම සංධාරණය යටතේ කියවෙන්න ඕනේ කරුණු. හරි. දැඩි රාමුව පවත්වා ගැනීම ඊට පස්සේ සම්පීඩන හා ආතති වලට ඔරොත්තු දීම ඊළඟට දෙයේ හැඩය පවත්වා ගැනීම. ඊළඟට ආරක්ෂාව කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම විශේෂ සංවේදී අවයව. එහෙම නැත්නම් දෙහි ඉතා වැදගත් අවයව කියලා අපි කියනවා. අත ගත්තාම ඒක වැදගත් අවයවයක් නෙමෙයිද? ඒක වැදගත් අවයවයක්. නමුත් ගොඩක් වැදගත් අවයව තියෙනවා. හරි. අතක් නැතුව ජීවත් වෙනකොට ජීවත් වෙන්න බැරි අවයව තියෙනවා. හෘදය. නේ? ඊට පස්සේ මොළය, සුෂුම්නාව. ඒ වගේ ඒවැම ප්‍රධාන කාර්යභාරයන් විශාල ප්‍රමාණයක් දේහය තුළ සිද්ධ කරනවා. ඒ අනුව ඒවා ගොඩක් වැදගත් අවයව කියලා අපි හඳුන්වනවා. එතකොට ඒ අවයව වලට ආරක්ෂාව සැපයීම ප්‍රධාන වශයෙන් අස්ථි පද්ධතිය මගින් කරනවා. හරි. වැදගත් අභ්‍යන්තර අවයව. සංවේදී සියුම් වැදගත් අභ්‍යන්තර අවයව වලට ආරක්ෂාවක් සැපයීම. ඊළඟට චලනය. දේහ චලන සිද්ධ කරන්න ප්‍රධාන වශයෙන් දායක වෙනවා අස්ථි පද්ධතිය. එකක් මෙයාලා පෘෂ්ඨ සපේනවා. හරි. පෘෂ්ඨ සපේනවා. මොන පෘෂ්ඨද අපි කියමු සංධාන පෘෂ්ඨ. සංධාන පෘෂ්ඨ සපේනවා අස්ථි පද්ධතිය මගින්. මොනවටද සංධාන වෙන්න පෘෂ්ඨ සපයන්නේ? සංධානය කියලා තියෙන්නේ දේශපාලනඥ සංධානය වෙනවා කියන්නේ එකතු වෙන්න, හා වෙන්න, සම්බන්ධ වෙන්න කියන එක තමයි සංධානය වෙනවා කියන්නේ. ඒක සංධාන පෘෂ්ඨයක් කියලා කියන්නේ දැන් අස්ථියක් මගින් තමයි අස්ථියකට තමයි ගොඩක් වෙලාවට මොකක් සම්බන්ධ වෙන්නේ? පේශියක් සම්බන්ධ වෙන්නේ. මේ වගේ අස්ථියක් තියෙනවා නම් අපි ආතත් හරි කකුලක් හරි ඒකට මොන වෙලා තියෙනවද මෙන්න මේ වගේ හඳුන්වන විදිහකින් මේකට පේශියක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ කළු පාට වගේ මම මේ නිකන් ඩාර්ක් කරේ අඳුරු කරපු කොටස මොකක්ද කියලාද කියන්නේ කණ්ඩරාව. ඒක කණ්ඩරාව වගේ පේශි සම්බන්ධ වෙලා තියෙනවා අස්ථි වලට. ඒතකොට ඒ අනුව සංධාන පෘෂ්ඨ සපයන පේශි සංධානය වෙන්නේ හැමතැනම දෙහියේ තියෙන පේශි සංධානය වෙලා තියෙන්නේ හයි වෙලා තියෙන්නේ මොනවටද? අස්ථි වලට. ඒ වගේම ලීවර පද්ධති ලෙස ක්‍රියා කරනවා අස්ථි. හරි. ලීවර පද්ධතිය. ඔයගොල්ලෝ පොඩි කාලේ ඉගෙන ගන්නවා. ලීවර කියලා නේද? ඒක ලීවර පළවෙනි පන්තියේ ලීවර එහෙම කියනවා කියන්නේ නේද? ඒතර ඒ ලීවර විදියට ක්‍රියා කරනවා. දැන් අපි කියන්නේ ඒක නේද? වීල් බෑර් එක කියන්නේ ලීවරයක්. එක ලීවර වර්ගයක්. හරි. ඒවා ලීවර වර්ග තියෙනවා. ඒවා නේද? ඔය ඉස්සරහම ඇති සමහර විට.
හරි. ඒතකොට ඒ වගේ ලීවර පද්ධතියක් විදිහට මේ අස්ථි පද්ධතිය ක්‍රියා කරනවා. එකක් පේශි වලට විශේෂයෙන් සන්ධාන පෘෂ්ඨයේ සපයනවා ආපහු ලීවර. මේ දෙක හේතු වෙනවා ඒගොල්ලන්ගේ චලනය පවත්වා ගන්න. පැහැදිලිද මේ විස්තර කරපු කොටස මම විස්තර කරේ ඒ දේ කියන්න ඕනද. හරි. එයනම් මෙන්න මේ කොටස් තුන සන්ධාරණය සැපීම. ඒ යටතේ ඒ කියන්නේ සන්ධාරණය කියලා කියන්නේ දැඩි රාමුව හදලා දෙනවා, සම්පීඩන ආකෘති වලට ඔරොත්තු දෙනවා, ඒ වගේම හැඩය පවත්වා ගන්නවා. ඊළඟට ආරක්ෂාව කිව්වම දේහයේ තියෙන අභ්‍යන්තර සංවේදී වැදගත් අවයව. උදාහරණයක් විදිහට අවශ්‍ය නම් මොළය, හෘදය වගේ අවයව වලට ආරක්ෂාව ලබා දෙනවා. චලනය වෙන්න ප්‍රධාන වශයෙන් පේශි වලට සන්ධානය. පේශි වලට සන්ධානය සපයව කියලා කොහොමද චලනය වෙන්නේ? ඉතින් අනිවාර්යෙන් තමයි අපිට චලනය කියලා කියන්නේ අපි පේශි සංකෝචනය හා ඉදිරි කිරීමේ ප්‍රධාන වශයෙන් කරන චලනය කියලා. හරි. පේශි සංකෝචනය හා ඉල්ලීම. ඒ අනුව එහෙනම් ඒ දේ වෙන්න නම් පේශිය හයි වෙලා තියෙනවා. ඒක කරන්න උදව් කරනවා කියන එකයි මෙතන සන්ධාන පෘෂ්ඨ සපයනවා කියන්නේ. ලීවර පද්ධතියක් විදිහට ක්‍රියා කරනවා. හරි. ලීවර මේ තියෙන ලීවරය. කොහොමද? ඒ වගේ හැමතැනම තියෙනවා විවිධාකාරයේ ලීවර පද්ධතියක් විදිහට ක්‍රියා කරනවා අස්ථි පද්ධතිය. ඒ අනුව ඔන්න ඔය කියන කරුණු වලින් ප්‍රධාන වශයෙන් ජීවීන්ට දායක වෙනවා සත්ත්වයින්ට අස්ථි පද්ධතිය තමන්ගේ කාර්යභාරයන් පවත්වා ගැනීම සඳහා. ඊට අමතරව අස්ථි පද්ධතියෙන් තියෙන තවත් කාර්යභාරයන් තමයි මේ තමයි ප්‍රධානම තුන. ඊට අමතරව තියෙන කාර්යභාරයන් විදිහට අපිට ගන්න පුළුවන් කැල්සියම් ගබඩා කිරීම. කැල්සියම් ගබඩා කිරීම කියලා විතරක් ඕගොල්ලෝ ලියන්න එපා. ලියනකොට අනිවාර්යයෙන් ලියන්න කැල්සියම් ගබඩා කිරීම හා නිදහස් කිරීම කියලා. හරි. ගබඩා කිරීම ඊට පස්සේ නිදහස් කිරීම. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට මේ අස්ථිය තුළ කැල්සියම් ගබඩා කරලා තියන්න පුළුවන්. ඒ ගබඩා කරනවා කියන්නේ මොනවද කරනවා කියන එකද? ගබඩා කරනවා කියන්නේ දේහයේ දැන් අපි වැඩිපුර කැල්සියම් ආහාර ගන්නවා කියනකොට නේද? හැමදාම ආහාරයෙන් කරනවා. ඉතින් කාලකාල දැන් ඒවැ මොකද වෙන්නේ? වැඩිපුර අතිරික්තයක් එනවනේ. මොකදිස්සම දේහයට ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. කැල්සියම් ලොකුවට අවශ්‍ය නැහැ. ඔය දැන් ස්නායු පද්ධතියේ පටලවලා යන ප්‍රමාණය තියාගන්න. නේද? දේහයේ අභ්‍යන්තර පරිසරය ආයන සාන්ද්‍රණය ඕවටනේ කැල්සියම් 2+ ඕන වෙන්නේ. එතකොට ඒ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර අපිට කැල්සියම් හම්බ වෙනවා නම් ඒ ටික මොකද කරන්නේ? රුධිරය හරහා ගිහිල්ලා අස්ථිවල තැන්පත් වෙනවා. අස්ථිවල තමයි ගබඩා වෙන්නේ, සංචිත වෙන්නේ. අස්ථිවල පුළුවන් ඕන තරම් කැල්සියම් ගබඩා කරන්න. ඒතර ගබඩා කරනවා විතර නෙමෙයි ඒගොල්ලෝ දැන් දේහයට අවශ්‍යතාවයට වඩා අඩුයි නම් කැල්සියම් සාන්ද්‍රණය. ඒතර මොකද කරන්නේ? මේ ගබඩා කරපු ටික නිදහස් කරලා දෙනවා. ඒ ක්‍රියාවලිය දෙකම කරන්න පුළුවන් හින්දා තමයි අපි කියන්නේ කැල්සියම් ගබඩා කිරීම හා නිදහස් කිරීම කරනවා කොහොමද කියන අස්ථිවල. ඒ වගේම තව ඒ වගේ ගබඩා කරන එක තමයි ફોස්ෆේට්. ફોස්ෆේට් ගබඩා කිරීම හා නිදහස් කිරීම අස්ථි වලට කරන්න පුළුවන්. ආපහු තවත් කාර්යභාරයක් වෙනවා රුධිර සෛල නිෂ්පාදනය. රුධිර සෛල මොනවද කියමුද නිෂ්පාදනය කිරීම. ඔන්න ඔය කරුණු ප්‍රමාණය තමයි අස්ථි පද්ධතියේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ. ඒ කියන්නේ මේ අස්ථි වල තියෙනවා මෙම අපි අස්ථියක් සැලකුවොත් මේ අස්ථිය තියෙනවා මෙන්න මේ විදිහට මේ කොටස් දෙකක් මේ බාහිරින් ගත්තාම ටිකක් ඝනකම් හරි අභ්‍යන්තරයේ මෙන්න මේ හරිය ඝනකමින් අඩු නිකන් විවර සහිතයි මෙන්න මෙහෙම වෙනවා ඔන්න ඔය වගේ හරි. ඒතර මේ හරියත් එහෙම. ඒ කියන්නේ අස්ථිය අභ්‍යන්තරයට යන්න එයාගේ අර ඝන ස්වභාවය අඩු වෙනවා. ඒතර ඒක ඕගොල්ලොන්ට නිකන් දැනගන්න ඕනේ පොඩ්ඩක් හරි නම වත්තම ගානේ. මේ බාහිර මට නම් කරන්න පුළුවන් සුසංහිත අස්ථි කියලා. සුසංහිත. මේ මත් තිත්තිත් වගේ දැනෙන්න පුළුවන්. මෙතන නම් කරන්න ඒකට අපිට කියනවා සවිවර අස්ථි කියලා. ඒ විවර සහිතයි. සවිවරයි. සවිවරයි කියන්නේ විවර සහිතයි කියන එක. අස්ථිය බාහිර රාමු හරි පරයන්තයට වෙන්නට අස්ථිය සුසංහිතයි. හොඳ ඝනකම් දැඩි ව්‍යුහයක් ඝන ව්‍යුහයක් හරි සුසංහිතයි. හොඳට අර කැල්සියම් ඒ ෆොස්ෆේට් ඒවා තැම්පත් වෙලා තියෙනවා ඝන විදිහට. ඇතුළත ටිකක් එහෙම නැහැ, එතරම් නැහැ සවිවරයි. හරි විවර සහිත ගතියක් තියෙනවා. ඊළඟ මේ අභ්‍යන්තරයේම මෙන්න මේ කොටස මම මේ ගන්න සිදුරක් වගේ යන්නේ ඒකට අපිට කියන්න පුළුවන් ඇට මිදුළු කියලා. මදුළු නෙමෙයි ඇට මිදුළු. හරි මදුළු තියෙන කොස්සල්නේ මිදුළු.
බෝන් මැරෝස් කියලා කියනවා. මෙන්න මේවා තමයි මේවා නිකන් තනිකර නිකන් අර ඊළ පටකේ තියෙන ඒ වගේ. හරි කිසිම අර එහෙම ඝන ස්වභාවයක් නැහැ. බොහෝ වෙලාවට ඇටම ඉදිරි තියෙන්නේ මේ සයවර අස්තිය අතර. හරි. සයවර අස්තිය අතරමැද තමයි මේ ඇටම ඉදිරි සකස් වෙලා තියෙන්නේ. ඒ වය තුල තමයි ප්‍රධාන වශයෙන්ම අපේ රුධිර සයද. රක්ත රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා ඒ වගේ දේවල් නිෂ්පාදනය වෙන්නේ ඔන්න ඔය කියන ඇටම ඉදිරි තුල. මේවා තියෙනවා මූලික සෛල. ඒතකොට මේ මූලික සෛල බෙදිලා හැමතිස්සෙම රුධිර සෛල නිෂ්පාදනය කරනවා මේකට මුදුළු තුඩ ආශ්‍රිතව. එනවා ඔන්න ඔය කියන කාර්යභාරයන් ටික තමයි අස්ථි පද්ධතියෙන් ප්‍රධානම වෙන්නේ. ඒතකොට ප්‍රධානම කාර්ය තුන සංධාරණය ආරක්ෂාව චලනය ඊට අමතරව කැල්සියම් ෆොස්ෆේට් ගබඩා කිරීම අනිදාස් කිරීම රුධිර සෛල නිෂ්පාදනය කියන ඔන්න ඔය කාර්යයන් ටික හොඳට පැහැදිලි කරගන්න. ඒකත් හරි. ඊට පස්සේ අපි අස්ථි පද්ධතිය තමයි ඊළඟ ප්‍රධාන වශයෙන් යන්න තියෙන්නේ. ඊට කලින් පොඩි දේවල් ටිකක් ඕගලන්ට තියෙනවා මේ සතුන් චලනය වීම ප්‍රධාන වශයෙන්ම පිහිනීම හා ව්‍යාසර කිරීම කියන එක යටතේ කරුණු ටිකක් දීලා. ඒතර ඒක ගොඩක් තමයි බලන්නේ කොන්න සමහර වෙලාවට අර ඇල්ලාපුනේ වගේ තියෙන්නේ. නමුත් ඒක වැදගත්. හරි. පිහිනීමේ විවිධත්වය සතුන්ගේ තියෙන පිහිනීමේ විවිධත්වය ගත්තයින් පස්සේ පිහිනීම කියන එක අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ සත්ත්ව ලෝකයේ තුල පිහිනීමේ රටා විවිධ රටාවලට ජීවීන් පිහිනනවා කියලා අපි කියනවා. පළවෙනි කට්ටිය තමයි ගාත්‍රා ඒගොල්ලෝ හබල් ලෙස භාවිත කරනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම කෘමි සත්තු. දැන් මෙහෙම කෘමියෙක් ඉන්නවා කියලා හිතන්න. දැන් මෙයා තමන්ගේ ගාත්‍රා මොනවා ලෙසද හබල් ලෙස භාවිත කරනවා. අර ලොකු ඔරු වල ඉස්සර කාලේම අර ඔය ඔයගොල්ලෝ කාටුන් වල හරි එහෙම ඔය රජ කාලේ චිත්‍රපට වල එහෙම තියෙන නිකන් හබල් කොහොම නිකන් අර කොහොම හබල් ගන්නවා. ඒතකොට ඒවැය තියෙන අර චලනය හරි. නම් කිසිම හබල් මෙහෙම නේද? පිටිපස්සට ඒ ජලකන්ද තල්ලු කරද්දි මේ පැත්තට ඉස්සරහට යනවා නේද? නිව්ටන් නියම වලින් තියෙනවා ප්‍රතිවිරුද්ධ බලයක් දෙනවා කියන. ඒතකොට ඒ බලයෙන් වගේ ඉස්සරහට චලනය වෙනවා. සමහර ජීවීන් මේ විදිහට මේකට කෘමි සත්තු ඉන්නවා. ආය සිව්පා කුෂ්ඨවංශී කට්ටිය ඉන්නවා. සිව්පා කට්ටිය ඒ කට්ටිය තමයි ගාත්‍රා ඔය හබල් විදියට පාවිච්චි කරලා වතුර කඳ පිටිපස්සට තල්ලු කරමින් තමයි ඒගොල්ලෝ ඉදිරියට යන්නේ. බලය සපයලා. තවත් කට්ටියක් තමයි මෙන්න මෙහෙම ඉන්නවා. ජෙට් යාන්ත්‍රණයක්. ජෙට් යාන්ත්‍රණයක් භාවිත කරනවා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මෙහෙමයි. උදාහරණයක් විදිහට මේක උදාහරණයක් කියනකොට දැන් ඒ ජීවි මොකද දන්නවද කරන්නේ? ජීවියා මෙහෙම ඉන්නවා කියලා අපි හිතමුකෝ. ඒත් එයා තමන්ගේ මුඛයෙන් ඇතුළු කරගන්නවා ජලය. හරි ජලය මෙහෙම දෙයට ඇතුළු කරගන්නවා. යම් ජල පරිමාවක් ඇතුළු කරගන්නවා. ඊට පස්සේ ඇතුළු කරගෙන එයාට හැකියාවක් තියෙනවා මේ ජලය ටික ඉතා වේගයෙන් පිටිපස්සට විදින්න. මෙයා මොකද කරන්නේ? පිටිපස්සේ එයා කියන මොකක් හරි දේ වීර්යයක් වගේ මේ ජල කඳ ඉතා වේගයෙන් පිටිපස්සට විදීම සිද්ධ කරනවා. හරි ඒ වචනේ ඒ විදිහට එන්න ඕනේ. පිටතට විදීම සිද්ධ කරනවා. ඒ මගින් නැති වෙනවනේ බලයක්. ඒ බලයෙන් මෙයා ඉස්සරහට යනවා මේක ජෙට් එකක් වගේ හරි. රොකට් එකක් වගේ නේ රොකට් එකකත් අපි බලය සපයාගන්නේ අර මේ නේද ගින්දරෙන් ඒ දැවෙන දහනය වෙන කොටස් පිටුපසට වේගයෙන් විදීමෙන්. ඒතර ඒ පැත්තට එදෙන බලයට පිටිපස්සට එදෙනවම ඒ අර උඩට එන තෙරපුමෙන් තමයි ඒක ඉහළ නගින්නේ. මෙයාගේ තේ යාන්ත්‍රණය පාවිච්චි කරලා තියෙනවා. එයා තමන්ගේ දේහය තුළට වේගයෙන් වතුර අරගෙන ඒක වේගයෙන් පිටත ඉවත් කරගන්නවා. ඒ තුලින් තියෙන බලයෙන් එයා ඉස්සරහට යනවා. ඒක එකක්. ඊට පස්සේ ආපහු තව කට්ටිය පිනනවා. තමන්ගේ දේහයයි වලිගයයි දෙපසට චලනය. හරි? දේහය ඊට පස්සේ වලිගය දෙපසට චලනය. දැන් මාළුවෙක් වගේ ගත්තාම නේද? මාළුවාගේ ගමන මෙන්න මේ විදිහයි. උඩින් බලන් ඉඳලා මාළුවෙක් සාමාන්‍යයෙන් යන්නේ මෙහෙම. මේ මාළුවෙක් නේ මම යන්නේ. මෙයාගේ වලල් තියෙනවා. ඊට පස්සේ මේ වලිගය වල තියෙනවා. අන්න ඔය විදිහට. ඒතකොට මේ මෙයා කොහොම චලනයක් තමයි වෙන්නේ උන්ට. ඒක දේහේවා වලිගය දෙපසට චලනය කිරීම මගින්. ඊට පස්සේ ආපහු සමහරක් අය ඉන්නවා තරංගාකාර චලන. දැන් මත්ස්‍යයේ මේ විදිහට ප්‍රධාන වශයෙන් ඊට අමතරව ශීරපායුත් ඉන්නවනේ.
හරි විශේෂයෙන්ම ඩොල්ෆින් කට්ටියම ඔයගොල්ලෝ පීනනවා දැකලා තියෙනවද? ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පීනන්නේ මේ දෙපසට වලිගේ වැනීමට වඩා ඒගොල්ලෝ කරන්නේ තරංගාකාර චලනයක් දක්වනවා දේහයේ තමන්ගේ යාළුවෙක් සාමාන්‍යයෙන් විශාල දේහ තියෙනවනේ මුදින ශීරපායින ඒගොල්ලෝ හරි කිරිපිඩි වලට සත්තු ඩොල්ෆින්ලා තරමස් කියලා කියනවා. ඒත් එයාලා මොකද කරන්නේ? දේහයේ වලිගේ තරංගාකාරව ඉහළට හා පහළට චලනය කරමින් ඒගොල්ලෝ චලනය කරනවා. හරි. ඩොල්ෆින් කෙනෙක් වගේ ගත්තාම ඒගොල්ලෝ චලනය වෙන්නේ එහෙමද? හරි. දේහයේ අර ඉහළට හා පහළට චලනය කිරීමක් ඒගොල්ලන්ගේ දකින්න පුළුවන් වෙනවා. ඉහළට පහළට චලනය කරලා ඒගොල්ලෝ චලනය වෙනවා. දැන් ගොඩක් වෙලාවට ඩොල්ෆින්ලා උඩින් මෙහෙම පයින් කොහොම යන්නේ නේද? ඒතකොට ඒ හැකියා මාළු වෙනම ගොඩක් වෙලාවට පයින්නවා කියලා අපිට වැඩි නැහැ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට චලනය වෙන්නේ ශරීරයේ දෙපසට චලනය කරමින් ඉදිරියට යනවා ඒ බලය සපයලා. මෙයාලා ඉදිරියට ඉහළට හා පහළට. දේහය ඉහළ හා පහළ චලනය කරනවා. තරංගාකාර චලනයක් දක්වමින් ඒගොල්ලෝ තමයි ගමන යනවා. කෙසේ හෝ මාළු ගත්තයින් පස්සේ මුදින්න මාළු ගත්තයින් පස්සේ ඒගොල්ලන්ගේ චලනයේ ප්‍රධාන වශයෙන් වැදගත් වෙන එකක් තමයි දේහයේ තියෙන මොන හැටේද අනාකූල හැටේ. මේ අනාකූල හැටේ කියන එක පක්ෂීන්ටත් එනවා පියාසර කිරීමේදී ඒගොල්ලන්ට අනාකූල හැඩයක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ හැඩයක් තියෙන්නේ. මේ හැඩයට අපිට කියන්න පුළුවන් අනාකූල හැඩය. බර්නූලි ප්‍රමේය කියලා එහෙම ඔයගොල්ලෝ ඉස්සර ඉගෙන තියෙනවා දන්නේ. ඒතකොට ඒකෙන් තවදුරටත් ඒක පැහැදිලි කරගන්න පුළුවන්. අර එන වාත කන්ද කැපීමත් එක්ක එන බලයෙන් එයාව ඉදිරියට ගමන් කරවීම. ඉදිරියට යන්න යට පහසුයි වාත කන්ද කපා ගන්න. ඔන්න ඔය ටික පිහිනීමට අදාළයි. හරි. සතුන් තුළ පිහිනීමට අදාළව කරුණු ටික ඔය විදිහට පොඩ්ඩක් වෙන් කරගන්න ඕනේ. මේවා කොහෙදී හරි ඔයගොල්ලන්ට වැදගත්කමක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ පියාසර කිරීම ජීවීන් පියාසර කිරීම සතුන් පියාසර කිරීම සැලකුවා පියාසර කිරීමේදී ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ භාවිත කරනවා අතටු මගින් නේ තමන්ගේ තටු මගින් පියාසර කිරීම තටු වල බලය සපයා ගැනීමෙන් ඒගොල්ලෝ පියාසර කිරීම සිද්ධ කරනවා පියාවරන කුරුල්ල පියාමගේ තටු වලින් ඒගොල්ලෝ බලය හදා ගන්නවා ඉහළට පියාසර කරලා. බ්‍රේක් කියනවා අපි පියාසර වාපත් සපයා ගන්නවා තටු මගින් පියාසර වාපත්. පැහැදිලි. ඊට පස්සේ සමානකම් තියෙනවා මෙන්න මෙහෙම විසර්පණය. විසර්පණය කියලා කියන්නේ දැන් සමහර වෙලාවට උකුස්සෝ ඔයගොල්ලෝ දැකලා ඇති ඒගොල්ලෝ පියාසර කරනවා. හැබැයි පියාසර කරාට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අර අපිට දැන් මේනේ ඒගොල්ලෝ නිකන් පාවෙනවා වගේනේ. ඇත්තටම ඒගොල්ලෝ කරන්නේ ගොඩක් ඉහළකට පියාඹලා හරි මෙන්න මේ විදිහට පල්ලෙහාට එනවා හිමිහිට. හරි පල්ලෙහාට එනවා කියලා මෙහෙම එන්නේ නැහැ. මෙන්න මේ විදිහේ හිමිහිට පල්ලෙහාට එනවා. දෙහි ඒගොල්ලෝ හැඩේ පවත්වාගෙන මෙන්න මේ වගේ චලනයක් පෙන්වන්න කරනවා. ගොඩාක් ඉහළට ඒගොල්ලෝ පියාඹනවානේ. පියාඹල මේ වගේ චලනයක් පෙන්වනවා. එතකොට ඒගොල්ලෝ අර අපිට පේන නිකන් පාවෙනවා වගේ. එතකොට ඒගොල්ලෝ පාවෙනවා කියලා මෙහෙම පාවෙන්නේ නැහැ. මේ වගේ ඉලස්පතේ පාවෙන්න බෑ. වැටෙනවානේ වල ගුරුත්වය නිසා පල්ලෙහාට එනවා. නමුත් ඒ පල්ලෙහාට එන එක ඒගොල්ලෝ ප්‍රමාණිකව පවත්වා ගන්නවා. ඒක සාමාන්‍ය උස්සෙක් මෙන්න මේ වගේ චලනයක් පෙන්වන්න කරනවා කියලා කියන්නේ. කොහොම හරි. මෙහෙම ඊට පස්සේ ආයෙත් පල්ලෙහාට එනවා. මොනම අර සුලියක ආකාරයෙන් තමයි ඒගොල්ලන්ගේ චලනය ඒගොල්ලෝ පවත්වා ගන්න කියලා තියෙනවා. ඒක හොඳට ඒ කියන්නේ අර ඒක බිමේ ඉඳන් බැලුවට අපිට පේන්නේ මෙයා උඩ නිකන් රවුමට කරගෙනවා. මෙහෙම බැලුවා. නමුත් ඒක උඩ ඉඳලා අපි මෙයාගේ උස්ස මට්ටමේ ඉඳලා බලමු කියොත් එයා ඇත්තටම කරන්නේ මෙන්න මේ වගේ පතේක චලනය වීම. ඒතර මේක විසර්පණය කියලා කියනවා. ග්ලයිඩින්. ලෙස් කරලා යනවා වගේ හරි වාතය තුල පාවෙනවා. ඔය ආකාර දෙකෙන් කුරුල්ලන් පියාසර කිරීම සිද්ධ කරනවා. එතකොට ඒගොල්ලන්ට ඒ වාත කන්දේ තියෙන තෙරපීම අනුව ඒගොල්ලන්ගේ ක්‍රම උපායන වලින් හරි පැත්තට හැරීම තම වෙන පැත්තට ගමන් කිරීම හරි අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුළුවන් වෙනවා
හරි එයාලගේ අස්ති පද්ධතිය විශේෂයෙන්ම ඒකට සූදානම් වෙච්ච අනුවර්තනය වෙච්ච අස්ති පද්ධතියක් තියෙනවා පක්ෂීන් තුල. අනාකූල හැඩයක් ප්‍රධාන වශයෙන් දායක වෙනවා කුරුල්ලන්ගේ පියාසර ක්‍රීමේදී වාතකන්ද ප්‍රතිරෝධය අමු කරගෙන ඉස්සරහට යනවා. හරි නේද? ඒක තමයි ඒ කොටස් වලට දාලා තියෙන්නේ. එහෙනම් ඔතනින් ඒ හැඳින්වීමේ කොටස අවසానයි. හරි හැඳින්වීම ටික හරි. ඒකදී අපි කිව්වේ ජීවීන් තුල තියෙන සැකිලි ආකාර ඊළඟට සැකිල්ල ප්‍රධාන කාර්යභාරය ජීවීන් තුල ඊළඟට කුරුල්ලන් තුල හා මේ සතුන් තුල තියෙන පිහිනීම හා පියාසර කිරීම කියන කොටස් දෙක එකක් අස්ති පද්ධතියට වැදගත්කමක් තියෙන නිසා. හරි ඊට පස්සේ අපි යනවා මානව සැකිල්ල. මානව සැකිල්ල. මේකේ කායමුත් සාන මාරු කරගන්න එපා හරිද? කායමුත් සාන මාරු කරගත්තොත් නේද වෙන එක වචනයක් එන්නේ හරි සැකිල්ල නෙමෙයි කැසිල්ල කියලා. හරි. දැන් මානවයාගේ සැකිල්ල අපි ගන්නවා. මානවයාගේ සැකිල්ල ගත්තයින් පස්සේ මේක අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න. මානවයාගේ සැකිල්ල එකක් අපි කියනවා ආක්ෂක සැකිල්ල අපහු ගාත්‍රා සැකිල්ල. අස්ති සාමාන්‍යයෙන් කීයක් තියෙනවද? මුළු අස්ති ප්‍රමාණය 233ක් කියලා අපි කියන්නේ. මේ අස්ති විශාල ප්‍රමාණයක් අපේ අස්ති පද්ධතිය තුළ තියෙනවා. ඒතර ඔය අස්ති ගැන ඕගොල්ලන්ට ඒ සියල්ලම 223ක්ම අවශ්‍ය වෙන ඒක ඔක්කොම ඉගෙන ගන්න නැහැ ඕගොල්ලෝ. නමුත් ප්‍රධාන වශයෙන් වැදගත් වෙන අස්ති කීපයක් අපිට අධ්‍යයනය කරන්න වෙනවා විශේෂයෙන්ම හිස් කබල, හරි පර්ශු, ඊළඟට ගාත්‍රා, හරි ගාත්‍රා සැකිල්ලට අදාළව ගත්තයින් පස්සේ. හරි අපි බලමු පොඩි රූප සටහනක් ඒකට අදාළව. පේනවා ඇති ඔයගොල්ලන්ට සාමාන්‍ය මට්ටමකින් හරි ඔන්න ඉන්නවා හරි හරි සාමාන්‍ය මට්ටමේ ඔයගොල්ලන්ට පේනවා ඇති රූපය හරි මෙතනින් ඔයගොල්ලන්ට පැහැදිලි දැන් අර රූපේ මට ඔය අස්තිපත්තු කියන්නේ අමාරුයි හරි මේකේ මේ ඔක්කොම නිකන් අස්තියන් දැන් ඉන්න වෙනවා ඒතර වීඩියෝ එක යනවා අස්තියන් ඉන්නම පැය ගන්නක ඒතර මේකෙදි ඔයගොල්ලන්ට මේ රූපය ගත්තාම මේකේ පේනවා ඇති වෙන් කරලා තියෙනවා මෙන්න මේ කොටස හරි ටිකක් පාට කරලා වගේ තියෙන කොටසකින් ටිකක් වඳුරු පැහැයෙන් පේන මෙන්න මේ ටික හරි මෙන්න මේ හරි අලු පාටින් වගේ ඔයගොල්ලන්ට පේන කොටසක් ඒ කොටස් ටික තමයි ආක්ෂක සැකිල්ල කියලා මම නම් කරපු කොටසට අයිති වෙන්නේ හරි මානව සැකිල්ල ප්‍රධාන කොටස් දෙකයි ආක්ෂක සැකිල්ලයි ගාත්‍රා සැකිල්ලයි. ඒතර මේ රූප සටහන් දෙකෙන් පෙන්වන්න කරන්නේ ආක්ෂක සැකිල්ල පළවෙනි එකකින් මේ තියෙන ගාත්‍රා සැකිල්ලට අදාළ කොටස් ටික. ඒතර ආක්ෂක සැකිල්ලට අපි කියනවා අයිති වෙනවයි කියලා මෙන්න මේ කොටස්. මොනවද? ආක්ෂක. ඒ කියන්නේ මෙන්න මෙයාට අයිති වෙන කොටස් තමයි හිස් කබල. ආය පාර්ශ්ව. අපව කෂේරුව. හා උරෝස්තිය. එතකොට මෙන්න මේ තියෙන හිස් කබල මේක. ඊළඟට මේ ඔයගොල්ලන්ට පේනවා මේ පපුවේ තියෙනවා මෙන්න මේ වගේ නිකන් පර්ශු කූඩුව කියලා ඒක සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා රිබ් කේජ් කියලා කියන්නේ. හරි පර්ශු කූඩුව. ඒකේ අදාළ වෙන පර්ශු සියල්ල අයිති වෙන්නේ ආක්ෂක සැකිල්ල. පර්ශු සියල්ල. ඊළඟට මෙන්න මෙතනින් පර්ශු ටික හයි වෙලා තියෙනවා. හරි පර්ශු ටික සවි වෙලා තියෙන මෙන්න මේ දේහේ පූර්ව දෙසින් තියෙන කොටසට. ඒකට අපි කියනවා උරෝස්තිය කියලා. මෙන්න මේ නම උරෝස්තිය.
එයා තමයි පර්ශ කූඩුවේ ඉදිරි පූර්ව පෙදෙස සකස් කරන්නේ උරෝස්තිය මගින්. ඊළඟට මේ පේන්නේ ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් මේ පිටිපස්සේ මේක ඉස්සරහින් තියෙන එක නෙමෙයි පිටිපස්සේ මේක තියෙන්නේ. ඒක තමයි පශේ. මේ හරියෙන් පේන්නේ නැතුව යනවා මොකද උරෝස්තියට වැහෙන හින්දා. හරි. පිටිපස්සෙන් තමයි තියෙන්නේ පර්ශ කූඩුව කියන්නේ ඒක ත්‍රිමාන ව්‍යුහයක්. හරි. කූඩුව කියලා කියන්නේ ඒක නිකන් ආවරණය වෙලා දෙහි වටේට තියෙන ව්‍යුහයක් පර්ශුවක් කියන්නේ. ඊට පස්සේ ඒකට පිටිපස්සෙන් තමයි දැන් පර්ශුවක් මෙහෙමනේ තියෙන්නේ. පර්ශුව ගිහිල්ලා මෙන්න මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. කාටද සම්බන්ධ වෙන්නේ? පශේරුවට. මේ පිටිපස්සෙන් සම්බන්ධයි පශේරුවට. ඉදිරියෙන් සම්බන්ධ වෙලා තියෙනවා පුරෝස්තිය. දේහය ඇඳාම මේ විදිහට තමයි සාමාන්‍යයෙන් පේන්නේ. දැන් මේක ඉදිරි පූර්ව පැත්ත මේක අපර පැත්ත. විමාන ව්‍යුහය ඔයගොල්ලෝ ඉස්සරහට ගන්න. මම නිකන් අර ටිකක් උඩින් වගේ බලලා තමයි මේක යන්නේ. ඒක උඩින් වගේ බලලා මේ යනකොට මේ විදිහට පේනවා ඉදිරියෙන් පූර්ව දෙසින් හය වෙලා තියෙන උරෝස්තියට. ඒ කියන්නේ මේ ව්‍යුහයට. ඊට පස්සේ ඒක රවුම කරලා ගිහලා පිටිපස්සේ සම්බන්ධ වෙනවා පශේරුවට. පර්ශු 12ම ඔය විදිහට තියෙනවා. ඒවා අපි වෙනම පර්ශු ගැන සාකච්ඡා කරනවා. ඊට පස්සේ ගාත්‍රා සැකිල්ල ඔයගොල්ලන්ට පේනවා මේ රූපයෙන්. ඒක ටිකක් පේනවා පැහැදිලිව නිකන් කළුවට වගේ පේන්නේ. ඒ කළු කරලා තියෙන්නේ ගාත්‍රා සැකිල්ල. ගාත්‍රා සැකිල්ලට අයිති වෙන ව්‍යුහ තමයි මේකලා. මේකලා සහ ගාත්‍රා. මේකලා කියලා තියෙන අස්ති වර්ගයක්. හරි ඒක මේ නමක් නෙමෙයි ළමයිගේ නමක් එහෙම නෙමෙයි මේකලා කියලා කිව්වේ. ඒක අස්ති වල නමක්. හරි. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේ ගාත්‍රා සැකිල්ල විශේෂයෙන්ම ගාත්‍රා 6 වෙලා තියෙනවා. හරි අපි කියනවා මේ ආක්ෂක සැකිල්ල තමයි දෙයේ ප්‍රධානම ප්‍රධානිය වගේ ඉන්නේ. එයාට තමයි අනිත් ගාත්‍රා සැකිල්ලත් අතරම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර ආක්ෂක සැකිල්ලට ගාත්‍රා සම්බන්ධ වෙන කොටස් විදිහට අපිට සලකන්න පුළුවන් මෙන්න මේ කියන මේක. මේකලා ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ශ්‍රෝණි මේකලා. හරි. කකුල් හරි අපර ගාත්‍රා සවි වෙන්නේ ශ්‍රෝණි මේකලා හරහා පූර්ව ගාත්‍රා හරි සවි වෙන්නේ උර මේකලා හරහා. උර මේකලා සහ ශ්‍රෝණි මේකලා කියලා මේකලා වර්ග දෙකක් තියෙනවා. ගාත්‍රා වර්ග දෙකක් තියෙනවා මොනවද? පූර්ව ගාත්‍රා සහ අපර ගාත්‍රා කියලා. ඔන්න ඔය ටික තමයි. ඒකට ආක්ෂක සැකිල්ලයි ගාත්‍රා සැකිල්ලටයි අදාළව අපි දැනගන්න ඕනේ. ඒකට එතනින් මුළු දේහෙම තියෙන සැකිලි ටික, දේහෙම තියෙන අස්ථි ටික අපිට පුළුවන් ඔය කොටවල් දෙකට වෙන් කරන්න. ඔය යටතේ අපිට විශාල වශයෙන් ඉතින් අස්ථි ප්‍රමාණයක් තියෙනවා 200 ගණක් තියෙනවානේ. ඒකේ 200 ගණම මේ ප්‍රධාන කොටස් දෙකට හරි ආක්ෂකයි ගාත්‍රායි කියන කොටස් දෙකට අන්තර්ගත කරලා ඉතින් මේ අපේ අධ්‍යයනයේ පාර්ශ්ව සඳහා තමයි මේ විදිහට වෙන් කර ගැනීම සිද්ධ කරන්නේ. හරි පැහැදිලිනේ. නම් ඔන්න ආක්ෂක සැකිල්ලයි ගාත්‍රා සැකිල්ලයි ඒවා අපි විශේෂයෙන් නම් කරගන්න ඒවා නම් කරගන්නවා. දැන් ඔයගොල්ලන්ට මේකේ වැඩි පේන්නේ නැති නිසා මම මෙතනදී නම් කරන්න යන්නේ නැහැ. වෙන වෙනම ගාත්‍රා ගැන කතා කරනකොට අතේ තියෙන අස්ථි වලට කියන නම් දැන් මේක ප්‍රගණ්ඩ අස්ථිය, මේක ඌර්ව අස්ථිය, ඒ වගේ නම් කරන්න වෙනම අපිට තියෙනවා ගාත්‍රා වෙන් කරලා. ඊළඟට අපි මේකෙන් යමු ප්‍රධාන වශයෙන් ආක්ෂක සැකිල්ලේ අපි කතා කරන්න ඕනේ කපාලය ගැන. මේ වීඩියෝ එකෙන් අපි කපාලය සම්පූර්ණයෙන්ම කපාලයේ කොටස් මොනවද, ඒකේ කාර්යභාරය මොකක්ද, ඒ කියන විස්තර ටික අනිවාර්යයෙන්ම ආවරණය කරගන්න ඕනේ මේ විදිහටම. හරි. එනු කපාලය කියමද මේකේ කපාලයක් ඕගලන්ට ඇඳ දක්වන්න කියලා බොහෝ විට එන එකක් නැති වෙයි. හරි. මොකද ඒක කපාලයක් අඳිනවා කියන එක ටිකක් අර අමාරු වැඩක්. සාමාන්‍ය ආමාශයක් අඳිනවා වගේ කපාලයක් අඳින්න බෑ. මේ දක්වා ඇවිල්ලත් නැහැ විභාග වලට. නිව් සිලබස් එකේ කොහොමවත් ඇවිල්ලා නැහැ. කලින් උනත් අස්ථි පද්ධතිය තිබ්බට නම් කරන්න ඇවිල්ලා නැහැ ප්‍රශ්නයක්. මේකෙන් ගොඩක් වෙලාවට එන්නේ ඔයගලන්ට කපාලයක් දීලා නම් කරන්න දෙන්න පුළුවන්. හරි එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා අස්ථි ටික හරියටම තියෙන තැන් අනුව අපි දැනගන්න ඕනේ. හරි එහෙනම් අපි යමු ඊළඟට කපාලය ගැන. මානව කපාලය නැත්නම් මානව හිස් කබල ගැන. මේ අර්ථයේ තියෙනවා හිස් කබල තියෙනවා. ඒ ඔක්කොම ටික කතා කරන්න ඕනේ. පාර්ශ්ව ගැන, උරෝස්තිය ගැන ඒවා ටික කතා කරන්න ඕනේ. Hiස් කබලකුත් ගහනවා.
ඒක ගානම කියන්න දෙයි. Nah, iskabel තියෙනවා නේ හරි. හරි නේද? හරි. දැන් අපි ඉස්කබල කොහොමද ඒකේ තියෙන අස්ති මොනවද කියන බලමු. මේකේ තියෙනවා ළමයි අස්ති ප්‍රධාන වශයෙන් 21ක්. ඉස්කබලේ අස්ති තියෙනවා 21ක්. අපි මේකට දෙන්නේ ඔක්කොම අස්ති 21ක් තියෙනවා. ඒ අස්ති ටික අපිට බෙදන්න පුළුවන් කපාල අස්ති සහ වක්ත්‍ර අස්ති කියලා. වක්‍ර නෙමෙයි හරි. වක්ත්‍ර අස්ති. කපාල අස්ති වක්‍ර අස්ති කියලා අස්ති අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. ඉස්කබලේ තියෙන මුළු අස්ති ටික. ඔයගොල්ලන්ට දැන් මේ ඉස්කබල පේනවාද? ඒකේ මේ අඳුරු කරපු ප්‍රදේශයක් තියෙනවා. ඊට අමතරව නිකන් ලාප ඇති ක්ලියර් පැත්තක් තියෙනවා. මේකත් ඇයිද ඉස්සරහට අඳුරු කරලා තියෙන කියලා හිතාගන්න ලලාට අස්ති කියන එක. දැන් අනිකුත් ඒ අඳුරු කරලා තියෙන ටිකයි නිකන් මේ හරිය අඳුරු කරලා නැහැ. මේ ටික තමයි ඒතර වක්‍ර අස්ති වෙන්නේ. ඒ ටික මම වෙනම රූපයක් තියෙනවා. ඒකෙන් ඒක නම් කරනවා. හරි. මේකේ අඳුරු කරපු ටික තමයි ඒතර කපාල අස්ති විදියට තියෙන්නේ. ඒතර කපාල අස්ති තියෙනවා 8ක්. වක්‍ර අස්ති තියෙනවා 13ක්. හරිද? කපාල අස්ති තියෙනවා 8ක්, වක්‍ර අස්ති තියෙනවා 13ක්. 13ට 21යි නේද? හරි. ගණන් කරලා බලන්න. කපාල අස්ති ටික මුලින්ම අපි සලකනවා මේකේ මේ උත්තරන තමයි මම පෙන්නන්නම්. මුලින්ම අපි නම් කරගන්නවා. ලලාට අස්ති. ලලාට අස්ති. ආයෙ තියෙනවා මොකක්ද? පාර්ශ්ව කපාල. පාර්ශ්ව කපාල අස්ති. හරි. පාර්ශ්ව කපාල අස්ති. ඊට පස්සේ තියෙනවා ආයෙ ශංකක අස්ති. මොනවද? ශංකක අස්ති. ඊළඟ තියෙනවා අපර කපාල අස්ති. අපර කපාල අස්ති. ආයෙ තියෙනවා චිද්‍රාස්තිය. නම් හොඳට මේ වැදී වැදගත් වෙනවා. චිද්‍රාස්තිය. ආයෙ තියෙනවා කීලාස්තිය. මොනවද? කීලාස්තිය. නම හදාගන්න ලේසි. හරි. කීල අස්තිය. කීලාස්තිය වෙනවා. හරි. සංදි ගලපලා තියෙනවා. ලලාට අස්තිය. ඒ කියන්නේ ලලාටය කියලා කියන්නේ නලල. නලල කියන එක ලලාට කියන එකේ සමාන පදේ. ඒක ලලාට අස්තිය කියන්නේ නලල හදන අස්තිය. ඉස්කබල ඉදිරිපස්ට වෙන්න තියෙන මෙන්න මේක තමයි ලලාස්තිය. ලලාට අස්තිය කියන්නේ. ඒකෙන් තියෙන එකයි. ඒ ගානත් වැදගත් හරිද? සමහර ඒවායින් දෙක ගාන තියෙනවා. ගණන් හදාගන්න එපා. 8ක් තියෙන්න එපායි. 8ක් තියෙන නම් මේක ගාන හරියට තියෙනවා. ඒක ලලාට අස්තිය කියලා කියන්නේ ඉස්කබලේ ඉදිරිපස කොටස අපේ මේ ලලාටේ. මේකෙම ලොකුයි කියපුවම කියන්නේ බුද්ධිය වැඩි කියලා නේද? ලලාට අස්තිය ලොකුයි නම් බුද්ධිය වැඩි කියලා කියනවා. එහෙම කියනවා. හරි. අල ඇති ඔයගොල්ලෝ. එහෙම ලොකු විද්‍යාත්මක පදනමක් තියනවද කියන එක මම දන්නේ නැහැ. නමුත් අර රූපීය බලලා නලල ගොඩක් පටු කෙනෙක් මේ පුළුල් නල්ලක් තියෙනවා නම් එයාට අපි කියනවා මේ බුද්ධිය වැඩි කියලා. මම කියනවා කතාව. ඊළඟට තියෙනවා පාර්ශ්ව කපාලාස්ති. මේවෙන් තියෙනවා දෙකක්. අනේ ඒවා වැදගත්. හරි ලලාට අස්ති එකයි. පාර්ශ්ව කපාලාස්ති කියලා කියන්නේ මෙන්න මේවා. මේ කියන්නේ ඉස්කබලේ මෙන්න මේක. මෙන්න මේ සීමාව හරි. මෙන්න මෙතන. ඒ කියන්නේ මෙන්න මේක. මේ හරිය ඒකටයි ප්‍රදේශය. මේ රූප සටහන මම ඔක්කොම වීඩියෝ එකට දානවා. හරි ටියුට් එකක් හදලා මේ කලර් ඩයග්‍රෑම්ස් තියෙනවා. ඒවා ඔයගොල්ලන්ට ඊට පස්සේ හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ හිස්සේ ගත්තොත් මෙන්න මේ පැති දෙක. හරි. ඒ කියන්නේ මුදුනේ හිස මුදුන කියලා කියන්නේ.
හිස මුදුනේ හදන අස්ථි දෙක තමයි මේ පාර්ශ්ව කපාල අස්ථි කියලා කියන්නේ. හරි හිස් කබල මෙහෙම තියෙනවනේ දැන් මේ හිස් කබල නම් මට පුළුවන් මේක හිස් කබල අතක ගා ඉන්න. හරි. ඒතර එහෙම අතක ගා ඉන්නකොට මට වැඩිම අහු වෙන්නේ මෙන්න මේ කියන අර වහලේ වගේ තියෙන මේ වහලේ හදන වගේ කොටස් දෙක තමයි පාර්ශ්ව කපාල අස්ථි. ඒතර ඒවා දෙකක් තියෙනවා. මේක පැතිපෙනමනේ. ඒතර මට පේන්නේ එකයි. එහා පැත්තෙන් තව එකක් තියෙනවා. ඒතර පාර්ශ්ව කපාල අස්ථි දෙක. ඊළඟ තියෙනවා ශංකක අස්ථි. ඒවත් තියෙනවා දෙකක්. දෙපැත්තෙම තියෙනවා. මොකද හිස් කබල එක පැත්තකින් ඉඳලා තිබිලා හරියන්නේ නැහැ. අනිත් පැත්තෙම තියෙනවා. හරි. එක පැත්තකින් ඉඳලා තිබිලා අනිත් පැත්තේ බෝලයක් දුන්නොත් මොලේ ඉවරයි. එහෙනම් දෙපැත්තෙම තිබෙලා තියෙනවා. මේ අනුව මේ තමයි ශංකක අස්ථි මේ තියෙන්නේ. ඒවට කියනවා ටෙම්පෝරල් කියලා දෙකක් තියෙනවා. ඒතර මේ තියෙන එක ශංකක කියන්නේ කන ආශ්‍රිතයි කියලා තේරෙනව නේද? ඒ තේරුම නැත්නම් තමයි නම් මතක තියාගන්න. හරිද? මෙන්න තියෙනවා තමයි ශංකක අස්ථිය. ඒ ශංකක අස්ථියේ ආපෝ තියෙනවා දෙකක්. එක එහා පැත්තේ තියෙනවනේ. දැන් මේ පැත්තට මට පේන්නේ නැහැ එහා පැත්තේ තියෙන එක. නමුත් එහා පැත්තේ තියෙනවා. ඒතර මෙන්න මේ වගේ. හරි. අරක මෙහෙමනේ. හිතාගන්න මොලේ හිස් කබල. හිස් කබල ඒතර මෙන්න තියෙනවා පාර්ශ්ව කපාල අස්ථි දෙක. ඊට පස්සේ මේ දෙපැත්තේ තියෙනවා කොහොමයි වෙලා හරි හරියට පැත්තෙන් වගේ. හරි. මොනවද තියෙන්නේ? ශංකක අස්ථි දෙක. දෙපැත්තේ. ඒවත් දෙකක් තියෙනවා. ඊළඟට තියෙනවා අපර කපාල අස්ථි. මේවා එකයි තියෙන්නේ. මේ තියෙන්නේ අපර කපාල අස්ථි එකයි. ඒ කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ. ඔසිපිටල් කියලා තියෙනවා මෙන්න මේක. ඒ කියන්නේ පිටිපස්සට වෙන්න. මේ හරියෙන් තියෙන එක තමයි අපර කපාල අස්ථි කියලා කියනවා. මේ. ඊළඟට ජිද්‍රාස්ථිය. මෙන්න මේ ජිද්‍රාස්ථියයි කියලා මේ වෙනත් එක ගානක් තියෙන්නේ. ඒවා ඉදිරිපසට වෙන්න ටිකක් අභ්‍යන්තරයෙන් තමයි තියෙන්නේ. මෙන්න මේකම ඔයගොල්ලන්ට පේනවා නැති හරියට මේකේ රූප සටහන ඔයගොල්ලෝ අත්පොතේ මේ ඉංග්‍රීසි එකේ දීලා තියෙනවා අනිවාර්යෙන් මෙන්න මේවා තමයි ඔයගොල්ලෝ හරියටම හඳුනා ගන්න දැනගන්නට ඕනේ MCQ එක ප්‍රකාශ දෙනකොට නම් මේ රූපය හොඳට ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ හරි අනිවාර්යෙන් හොඳ රූපයක් එකක් නෙමෙයි රූප කීපයක් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ගේ ඔළුවේ දාගෙන තියාගන්න ඉතින් රූප කියලා මහා රූප ගණනක් එන්නේ නැහැ ඒක මේ ප්‍රතිපලමක් දෙන්න පුළුවන් නැත්නම් ඉදිරි පෙනුමක් දෙන්න පුළුවන් අස්තිය හරි ඒක මම දානවා ඊගාන බෝඩ් එකට එතකොට කොහොම හරි කොයි විදියට දුන්නත් ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ ඒ දෙන රූපය අනුව ඔයගොල්ලන්ට හදාගන්න හරි එහෙම නැති වුණොත් අර දැන් නම් කරන්න වගේ ආවොත් සමහර කලාවට පැටලෙන්න පුළුවන් විශේෂයෙන් මෙන්න මේ වගේ අස්තිය මේ පාර්ශ්ව කපාල කියවන නම් මේක පැහැදිලිව ඔයගොල්ලෝ නම් කරගන්න පුළුවන් ලලාට අස්තිය කියවොත් මේක නම් කරගන්න පුළුවන් අපර කපාල අස්තිය කියවොත් මේක නම් කරගන්න බැරි වෙන්නේ නැහැ නමුත් ඔය කීලාස්තිය ජිද්‍රාස්තිය කියන ඒවා ටිකක් පැටලුම් සාගත අස්ති වෙනවා. හරි. ඉතින් එහෙම නොකර ගන්න ඔයගොල්ලෝ අප බලා ගන්න. ඒ කීලාස්තිය කියලා තියෙන්නේ මෙන්න මේක. හරි. මෙතන නම් කරලා මෙන්න මේකට තමයි කීලාස්තිය කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ මේක මූණට ළඟින් ඒ කියන්නේ මූණ වක්‍රාස්තියට ගොඩක් ළඟින් ශාංකක අස්ථියට සම්බන්ධ වගේ තියෙන අස්ථිය තමයි කීලාස්ථිය කියන්නේ. මේ කීලාස්ථිය ඉදිරි පෙරමටත් පේනවා ඇතුලෙන් පේන්නේ මේක හරි ඇතුලෙන් පේන්නේ. ඊට පස්සේ ජිද්‍රාස්ථිය තියෙනවා මෙන්න මේ අක්ෂි කූපය දැන් ඇහි මේව හිස් කබල තියෙනකොට මේකේ තියෙනවා ලොකු බෝඩ දෙකක් මේ බෝඩ දෙක තමයි මොනවද S සඳහා තියෙන අක්ෂි කූප කියලා අපි ඒවට කියනවා. මේ අක්ෂි කූප වල මේ බාහිරින්ම නෙමෙයි මෙන්න මේ දෙවෙනියට වගේ මෙන්න මෙහෙම තියෙනවා අස්තිය. මොකක්ද එකක් තියෙනවා ඊළඟ මෙන්න මෙහෙම තියෙනවා එකක්. මෙන්න මේක අපිට නම් කරන්න පුළුවන් මොකක්ද කියලාද? ඔය අපි කතා කරන ජිද්‍රාස්තිය. මේක. ඒ තමයි මේ එත්මොයිඩ් කියලා නම් කරලා තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. හරි? මෙන්න මෙතන පොඩි ක්ලියර් ගතියක් තියෙනවා. ඒ ක්ලියර් ගතිය තියෙන එක නෙමෙයි ඊට පස්සේ පොඩි අඳු ගතියක් පේනව නේද? පාට කරලා වගේ තියෙන්නේ. හරි අර මේ ඇහැ මේ වැහෙන තැනින්ම මෙන්න මෙතන පොඩි තීරුවක් පේනව නේද කළු පාටේ වගේ අන්න ඒක තමයි ජිද්‍රාස්තිය කියලා කියන්නේ. ඒක දෙපැත්තෙන් පේනවා මෙන්න මේ මම පාට කළොත් මෙන්න මේ මම පාට කරන්නේ ජිද්‍රාස්තිය දෙක වෙන එකක් තියෙනවා ඉස්සරහින් පොඩි එකක් හරි ඒක නෙමෙයි හරිද તો දැන් බලන්න 8ක් තියෙනවද කියන මෙතන 1යි ඊට පස්සේ 2යි 3යි 2යි 5යි 6යි 7යි 8යි ඔන්න 8ක් තියෙනවා මොනවද? කපාල අස්ථි. ක්‍රානියල් බෝන්ස් කියලා අපි කියන්නේ.
පැහැදිලිනේ? ඔන්න එහෙනම් ඒ අර්ථ ටික හරි. ඊළඟට අපි මේ රූපයට ආපහු එමු අවශ්‍යතාවය අනුව. ඊට පස්සේ අපි යමු වක්‍ර අස්ථි 13 ගැන බලමු ඊළඟ. වක්‍ර අස්ථි ගැන බලන්න. ඒවා 13ක් තියෙනවා. නැත්නම් මේ කුඩින්ම බලලා වැටෙන ගන්න තියෙන්නේ. ඔන්න තියෙනවා මොකද්ද? වක්‍ර අස්ථි ටික. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි බලමු වක්‍ර අස්ථි මොනවද කියන එක 13ක් තියෙනවා. හරියට බලා ගන්න ඕනේ මොනවද ඒ කියන්නේ. හරි. වක්‍ර අස්ථි වලින් පළවෙනි එකට ගන්න පුළුවන් අපිට යුග අස්ථි. යුග අස්ථි. ආය තියෙනවා නාසාස්ථි. නාසාස්ථි. අපව තියෙනවා උප ඌර්ධව අනුක. උප ඌර්ධව අනුක අස්ථි. ආය තියෙනවා අදෝහනුක අස්ථි. ආය තියෙනවා තාලව අස්ථි. උඩින් මා ලියන්න ආශ්‍රය අස්ථි. ආයතනෝ අදර නාසා කම්බු අමුතු නම් තියෙනවා නේද මේවා පාඩම් කර ගන්න ඕනේ හරියට පටල ගන්න නැති විතරයි තාලවක් තියෙනවා ආයෙ තියෙනවා අවසාන එක කලාස්තිය කියලා මේ ටික මම ඉංග්‍රීසි ටර්ම් ටිකත් ඔයගලන්ට දානවා සමහර අස්ති නිකන් අදින්නම් හොයා ගන්නවා වගේ වෙන්න වැලන්ටයින් කියනවා මෙන්න මේවට. තාලවක් වලට කියනවා වැලන්ටයින්. වැලන්ටයින් නෙමෙයි හරිද? වැලන්ටයින් නෙමෙයි වැලන්ටයින් හරි. ඊළඟට හලාස්තියට කියනවා වෝම කියලා. දැන් මොකද උදාහරණයක් බැලුවම ඔයගොල්ලන්ට මේ අඳුරගන්න පුළුවන් වෙන්න එපා. ඊළඟට තියෙනවා ආශ්‍රය අස්ති වලට කියනවා ලැක්‍රිමල්. ලැක්‍රිමල් බෝන්ස්. ආයෙ තියෙනවා අගරනාසා කම්බු වලට ඒක ඔයගලන්ට පොතේ දීලා තියෙනවා ඉන්ෆීරියර් කොන්කේව්. ඉන්ෆීරියර් කොන්කේව් කියලා. හරි ඔන්න අස්ති වල ඒ නම් ටික හරි. දැන් බලමු අපි මේකේ 13ක් අපි හරියට හරි ගස්ස ගන්න ඕනේ මේ ලියව නම් ටික අන්න. හරි. යුග අස්ති. යුග දිවිය කියන්නේ එහෙම කියනවා. ඒක යුගාස්ති කියන්නේ කම්මුල් හදන අස්ති. එහෙම කිව්වොත් හරි. කම්මුල හදන්නේ ඒවා තමයි යුගාස්ති කියලා කියන්නේ. ඒක කම්මුල් හදන අස්ති ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ මෙන්න මෙතන. මේ තියෙන්නේ සයිගොමැටික් කියලා. ඒවා තමයි මෙන්න මේ ටික. කම්මුල් හදන අස්ති මේ. ඒවා තියෙනවා අතට දෙකක්. යුගාස්ති දෙකක් තියෙනවා. ඊළඟට නාසාස්ති. මේ තියෙන්නේ නාසල් කියලාම තියෙනවා ඒවත් තියෙනවා දෙකක් මේ එකක් තියෙනවා මෙතන ඔයගොල්ලෝ ඉරටිල් වගේ පේනවනේ නැත්නම් බෙදිලා තියෙන්නේ ඒතර නාසවත් තියෙනවා දෙකක් ඊළඟට තියෙනවා උප ඌර්ධව හනුක නැත්නම් අපිට මේක කියන්න පුළුවන් ඌර්ධව හනුක කියලා ඒ වගේම කියනවා උඩු හනුක
උඩු හනුව හනු තියෙනවානේ දෙකක් හනු දෙකක් තියෙනවා උඩු හනුවයි යටි හනුවයි කියන. එතකොට මේ උඩු හනුව හදන එක තමයි මේ උපෝර්ධව හනුක අස්ති කියලා කියන්නේ. මේවා සාමාන්‍ය නම් එකයි තියෙන්නේ. මෙහෙමයි එක දෙකක් තිබිලා හා වෙනවා. හරි කුඩා කාලේ දෙකක් තිබිලා ඒ දෙක හා වෙන සිද්ධියක් තමයි තියෙන්නේ මෙතන. හරි මේ මෙහෙම ඉලක්ක තියෙන්නේ ඒනොට හා වෙලා තියෙන්නේ. හරි දෙකක් වෙන වෙනම ගැලවිලා නැහැ. හරි එහෙම දැන් එහෙම ස්වභාවයක් නැහැ නේද? ඊළඟට අදෝවන්ට ඒවා එකයි තියෙන්නේ. මේක තලාව නෙමෙයි හරි තාලව අස්ති. ඒවා පැලන්ටයින් මේ තියෙන පැලන්ටයින් මේ තියෙන පැලන්ටයින්. ඒවා තියෙනවා දෙකක්. ඒවා ගොඩක් අර මේ අභ්‍යන්තරව අර බාහිරින් පේනවා අඩුයි මේ වක්‍රස්ත්‍ය සමානක් ඒවා. ආශ්‍රය අස්ති ලැක්විමල් මේ තියෙන ඇහැ පිටුවෙන් තියෙන ඒවා දෙකක් තියෙනවා. ආයෙ තියෙනවා අද්දරනාසා කම්බු ඒවා දෙකක් තියෙනවා. යුගල තියෙන හලාස්තිය වෝම එකයි. දැන් බලමු අපි ගණන් කරලා කීයක් තියෙනවද කියලා. 2 2 4 1 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. ඔන්න 13ක් තියෙනවා වක්‍ර අස්ති. දැන් ඔයගොල්ලන්ට අපම පොඩ්ඩක් කියන්නම් යුගාස්තිය කියලා කියන්නේ මේ කම්මුල් හදන මෙන්න මේ දෙපැත්තේ තියෙන අස්තිය. ඊළඟට නාසාස්තිය කියලා කියන්නේ මෙන්න මෙතන නාසයේ උඩ. හරි නාසයේ මෙහෙම සිදුරක් තියෙනවා. හරි අස්තියක් බැලුවම උනා තිස්කබල බැලුවම මම තිස්කබල කියන ඡායාරූප පෙන්වනවා ඊළඟට. ඒක බලපුවම ඒක තියෙන නිකන් සිදුරක් නාසය ගාව වෙනවා. යනවා මේ උඩින් තමයි අස්තිය තියෙන්නේ. ඒ කියන්නේ ඔයගලන්ට තේරෙනවා මේ නහය මෙන්න මේ කොටස පල්ලෙහා කොටස නහයේ පේශිය සහ කාටිලේජ් තියෙන්නේ. ඒවා මරුණට පස්සේ දී වෙලා යනවා. ඒ කියන්නේ අස්තියක ඒක තිස්කබලේ අස්තියක් නෙමෙයි මෙතන තියෙන්නේ. හැබැයි උඩ පොඩි කොටසක් මෙන්න මේ හරියට වගේ එනකම් අස්තිය තියෙනවා. නමන්න බෑ වගේ තියෙනව නේද? මේ හරිය මොනාස්කොල කැටෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේක මෙහෙම ගාපුවම හරි. මෙහෙ තියෙන කොහොමද කාටේද? ඒකේ ආයේ කඩන්න දෙයක් නැහැ. කොහොමද මෙහෙම නැමෙනවා කොට වෙනවා එහෙම. මේ උඩ කොටස අස්තියකින් හැදිලා තියෙනවා නාසය. ඒවා දෙකක් තියෙනවා. ඊළඟට උපවෘද්ධවණු කියලා කියමු අපි උඩුහණුව. හරි උඩුහණුව හදන අස්තිය තමයි උපවෘද්ධවණුක අස්තිය කියලා කියන්නේ. ඊළඟට අදෝහණුක අස්තිය කියන්නේ යටිහණුව. යටිහණුව කියන විශේෂත්වය තමයි මේක චලනය කරන්න පුළුවන්. දැන් අපි චලනය කරන්නේ කතා කරද්දී කනකොට චලනය කරන්නේ යටිහණුව. හරි උඩුහණුව නෙමෙයි මෙහෙම උඩුහණුව නිශ්චලව තියෙනවා යටිහණුව තමයි චලනය කරන්නේ. ඉස්කබලක් ගත්තොත් එහෙම චලනය කරලා පෙන්වන්න පුළුවන්. ඊළඟට තාලව අස්ති කියලා කියන්නේ වැලන්ටයින් කියලා කිව්වා. වැලන්ටයින් නෙමෙයි ඒක තියෙන්නේ මෙන්න මේ අර නාසයෙන් සිදුරක් තියෙනවනේ ඒ සිදුර ඇතුලෙන් බලපුවම තමයි ඒක පේන්නේ. හරි. ඒක තව මම රූපසටහන් දාන්නම් අභ්‍යන්තරව මේ ඔක්කොම අයින් කරලා ඒ තාලව අස්ති විතරක් පාට කරපු ලස්සන ඉමේජස් තියෙනවා. ඒ ටික මම වෙනම දාන්නම් ඕගොල්ලන්ට හෑන්ඩ් අවුට් එකක් විදියට මේ වීඩියෝ එකටම. ඒක බලන්න ඒතකොට වඩා හොඳ පැහැදිලි වෙයි. ඊළඟට තියෙනවා ඒවා දෙකක් තියෙනවා. ඊළඟට තියෙනවා දුව ආශ්‍රය අස්ති. ඒවා තියෙන්නේ S ආශ්‍රිතව මෙන්න මේ තියෙන්නේ. ඒවා ටික පැහැදිලි ඕගොල්ලන්ට පේනවා ඇති වෙන වෙලාව වගේ. මෙන්න මෙතන. ලැක්‍රිමල් මේ ඊතලයේදී බලන්න. එතන මේවා දෙකක් දෙපැත්තෙන් තියෙනවා. අදරනාසා කම්බු. ඒවත් තියෙන්නේ හරි ඉන්ෆීරියර් කොන්කේ මේ තියෙන්නේ. කොන්කේ ඒවා යන්තම් පේනවා. හරි ටිකක් පේනවා. නමුත් හරියට පේන්නේ නැහැ. ඒවත් දෙපැත්තේ මෙතනින් එකයි මෙතනින් එකයි කියලා දෙපැත්තෙන් දෙකක් පේනවා. අර සිදුර ඇතුලෙන් පේන්නේ. අපි මේකේ අර ත්‍රිමාන ව්‍යුහයක් පිටින් බලලා නිකන් ඇතුලෙන් පේන විදිය වර්ණ කරපු වගේ ඡායාරූප වෙනවා තියෙනවා. ඒව මම දාන්නම් මෙතන. ඊළඟට හලාස්තිය. ඒකත් තියෙන්නේ නාසයේ අර සිදුරක් තියෙන එකෙන් ඇතුලෙන් තමයි එකක් පේන්නේ. ඒව එකයි තියෙන්නේ. ඔතනින් ඔන්න තියෙනවා ඒතර වක්‍රාස්ති 13. ඒතර වක්‍රාස්තියෙන් තමයි ප්‍රධානම වෙන්නේ යුගාස්ති. ඊළඟට ඌර්ධවණුකාස්ති. මම මුලින් කිව්වේ ඒක. හරි. නාසාස්ති, අදෝහණුකාස්ති. ඔයගොල්ලන්ට අනිවාර්යෙන් නම් කරන්න වගේ දුන්නොත් ඒව තමයි කපාලාස්ති ඔක්කොම ටික නම් කරන්න ඕගොල්ලෝ හරියටම දැනගන්න ඕනේ. නමුත් මේකේ පැහැදිලිව අපිට බාහිරින් පේන අස්ති ටික තමයි මේ වක්‍රාස්ති වලින් යුගාස්ති, ඌර්ධවණුකාස්ති, අදෝහණුකාස්තිය සහ නාසාස්ති කියන ওই කොටස් ටික. අරවා අමාරුයි හරි. අමාරුයි හොයාගන්න මේ වගේ රූපයක් දුන්නොත්. නමුත් ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ විශේෂයෙන් අදරනාසා කම්බු අස්ති මේ වගේ පැත්තෙන් පේනවා. ඊළඟට ආශ්‍රය අස්ති පේන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒතර ඒවත් ඒ නිසා නම් කරගන්න හොඳට දැනගන්න. මොකද සියල්ලම ඕගොල්ලන්ට දීලා නැහැ. කොටසක් විතර නෙමෙයි අස්ති පද්ධති දීලා තියෙන්නේ පාඩම් කරගන්න.
හරි. එයano ඔන්න ඔය කියන අස්ථි ටික නම් කර ගැනීම ඕගොල්ලන්ගේ ප්‍රධාන කාර්යභාරයක් වෙනවා අස්ථි වල කපාලයට දාන්න. එතකොට මේකේ ඕගොල්ලන්ගේ මේ රිසෝස් කුක් එකේ පොඩි දෝෂයක් තියෙනවා. ඒකේ වක්‍රාස්ථි ගණන් කරලා බලපුවම ඒකේ තියෙනවා 13ට වැඩි. මොන බලන්න මම කියවනවා. හරිද? යුගාස්ථි යුගලය කියනවා එතන දෙකයි. උඩුතල්ල සාධන අස්ථි යුගලය එතන දෙකක් එනවා. උඩු හනුව එකක් එනවා. නාසාස්ථි යුගලය එතන දෙකයි. තාලවාස්ථි යුගල කියවම එතන දෙකයි. ආසුවාස්ථි යුගලය කියවම එතන දෙකයි. දැන් 11යි. අදරනාසා කම්බුවාස්ථි යුගලය කියවම එතන දෙකයි. එතන 13ක් වෙනවා. තනි අස්ථියක් කරන හලාස්ථිය 14යි. හපු ඇටේ අදෝවන වස්තිය 15. ඒ මොකද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ මෙහෙම වෙලා තියෙනවා එක තැනක. ඒගොල්ලෝ දාලා තියෙනවා උඩුතල්ල සාධන අස්ථි යුගලයයි ආය උඩුහනුවයි කියලා දෙකක්. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. ඒක එක්කෝ අස්ථි යුගලක් වෙනවා. එහෙම වුණත් 14ක් වෙනවා මිසක් 15ක් වෙන්න බෑ. නමුත් සාමාන්‍යයෙන් අපි දැනගන්නේ උඩුහනුව කියන්නේ එක අස්ථියක් විදියට. හරි? ඒක නිකන් ඔයගොල්ලෝ බැරි වෙලා හරි එහෙම අවස්ථාවක් ආවොත් එහෙම උඩුහනුව කියන එක දැනගන්න. නමුත් මෙතන තියෙනවා ඊට අමතරව ඌර්ධව හනුක අස්ථිය හා අධෝහනුව මගින් දත් සවිමීමට අවශ්‍ය කූප සාදා ඇත කියලා මේ වක්‍ර ප්‍රදේශයේ අතර තියෙන විස්තරය. ඒ විස්තරය කොට සඳහන් කරලා තියෙන්නේ මේ විදිහට ඌර්ධව හනුක අස්ථිය හා අධෝහනුව මගින්. ඒතර ඌර්ධව හනුක අස්ථිය කියලා තියෙන්නේ. අස්ථි කියලා නෙමෙයි තියෙන්නේ. හරි එනවා සාමාන්‍යයෙන් අපි සලකන්නේ මේ ඌර්ධව හනුක අස්ථිය එක අස්ථියක් විදිහට. ඒතර ඒගොල්ලන්ට වෙලා තියෙන ඒ පරිවර්තනයේ මොකක් හරි වැරද්ද තමයි එතන අස්ථි 15ක් විදිහට ඕගොල්ලන් ගණන් කරපුවම එන්නේ. ඒක සඳහන් කරගන්නට උඩුහනුව කියලා විතරයි. අරක අයින් කරගන්න. එතකොට හරියනවා. හරි ඊට පස්සේ මේකට අදාළ වැදගත් කරුණු ටිකක් තියෙනවා කපාලයට අදාළව. ඒ ටික අපි බලමුම ඒ විස්තර ටික හරියනවා. සාමාන්‍ය මිනිසාගේ කපාලය කොච්චරක් ධාරිතාවක් තියෙනවද කියලා අපි කියන්නේ ලීටර් 1.5 මෙගා බෝතලයක සයිස් එක නේද? මෙගා බෝතලයක කඩලා ඉවරලා මේකට පුරවන්න පුළුවන්. හරි මොලේ තියෙන ඒ කොටස හරි. ඒතර ඒකට 1.5 ලීටර බෝතලයක් හරියට ඒක බලා ගන්න පුළුවන් කඩේ ගන්නට දානවද කියලා මේ ලීටර 1.5 නේද? ඉස් කබල කපාලය කරගෙන පුරවලා බලන්න. ඊළඟට මේකේ ප්‍රධාන වශයෙන්ම කපාලයෙන් කරන කාර්යභාරයක් තමයි කපාලයෙන් මොළය සහ අභ්‍යන්තර කන. මොළය, අභ්‍යන්තර කන, මැද කන ඒ ආශ්‍රිතවනේ විශේෂයෙන් මොළයට ආරක්ෂාවක් සැපේ. මේක අපි වෙනම සඳහන් කරන්න ඕනේ. කපාලාස්ථි මගින් කරන කපාල ප්‍රදේශයෙන් කරන කාර්යභාරය මොළයට ලබා දෙන ආරක්ෂාව. ඊළඟට ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ කන, බාහිර කන එළියෙන් තියෙන්නේ. අභ්‍යන්තර කන, මැද කන. ඊළඟට නාසය ආශ්‍රිතව ආග්‍රහණ අවයව, ආග්‍රහණ සංවේදී ප්‍රදේශ. ඊළඟට ඇස් මේ අක්ෂි කූප තුල තමයි ඇස් ගිලිලා තියෙන්නේ. ඒතකොට එහෙම ගිලිලා තියෙන එකෙන් අපිට විශාල ආරක්ෂාවක් මේ ඇස් වලට හම්බ වෙනවා. හිතන්නකෝ ඇස් දෙක මෙහෙම එළියෙන් තිබ්බා කියලා. නේද? ඒතකොට හදිසියේ මේ මැස්සේ කෙලවන්න හරි එහා පැත්ත එක අත වෙනොත් එහෙම ඇහැ ගැලවිලා වැටෙනවා. ඒතකොට එහෙම වෙනවා එළිය තිබ්බනේ. ඒ හින්දා මේ ඇස් ගිලිලා තියෙන්නේ. හරි. අස්ථි පද්ධතිය තුල ඇස් ගිලිලා තියෙනවා. ඒ වගේම මෙතන විශාල ආරක්ෂාවක් මේ පිහිටීම ඔයගලන්ට නොතේරුණත් ඒ විශාල අපේ ආරක්ෂාවක් ඇස් වලට ලබා දෙනවා. හිතන්න ඔය සමහරක් වෙලාවට ළමයින්ගේ බෝල වැදෙනවා ඇවිල්ලා. ඒත් ගොඩක් වෙලාවට ඇහැ බේරෙනවා. හරි. කරුම එකටම ලොකු කරුමයක් තිබුණා නේද? එහෙම තමයි මේ යෝ වෙන්නේ නැත්තම් ඇහැ ගොඩක් වෙලාවට බේරෙනවා. මොකද මේ වටේටම ලොකු ආවරණයක් තියෙනවා. අර මෙහෙම ෆ්ලැට් මේක මේ වෙලා නැහැ. වටේට නිකන් හරි අස්ති වලින් හැදිලා තියෙනවා මේ ආවරණයක් වගේ. ඒතර මෙතන වැටුණා වුණත් මූණ වැදුණා වුණත් ඇහැට තුවාල වෙන්නේ නැති ගානට තමයි හැදෙන්නේ. ඇහැ වැටෙනකොට ගානට ඇහැ ගාන ගලක් වගේ තිබ්බනම් ඉතින් ෂොට් එක හම්බ වෙනවා. මේ සාමාන්‍යයෙන් තැනිතලා කුට් එක වැටුණා මේ S2 ආරක්ෂා වෙන විදිහට තමයි අස්ථි පද්ධතිය මේ ඉස්කබල සැකස්ම තියෙන්නේ. විශාල ආරක්ෂාවක් කැන්සර් ඇට දීලා තියෙනවා. ඉතින් ඕගොල්ලොත් ඒක පරිස්සම් කරගන්න දීලා තියෙන ආරක්ෂාව. ඊට පස්සේ ඒ වගේ මොළයේ ඒ ආශ්‍රිතව ආරක්ෂාව සපයා දීම සිද්ධ කරනවා. ඊළඟට ආයෙ කියනවා මේ කපාලේ මෙන්න මෙහෙම එකක් මහා හිද්‍රය කියලා. වශයෙන් මහා හිද්‍රය. ඒක තියෙන්නේ හරිද මේ කපාලේ වැඩි එක පෙන්වන්න කරන්න අමාරුයි මේක තියෙන හින්දා. හරිද? මේ කපාලේ ගත්තා මේ ඇතුළතින් මෙහෙම පේන්නේ නැහැ. හරි?
මෙහෙම මේක රවුන්ඩ් පෘෂ්ඨයන්. එතකොට ඒකේ අර නිකන් හිතන්න කෝට් එක ගාලා මම මේක හයි කරන්න යනවා කියලා. අන්න මේ කෝට් එක ගාලා හයි කරන්න ගියාම ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ. දැන් මේක අනිත් පැත්ත හැරෙවොත් මම ඒකේ මට මෙන්න මේ වගේ ලොකු සිදුරක් පේනවා. ඔය මේ කරලා තියෙන මේ කපාලේ මම මෙහෙම උඩු අතට හරවනවා. එතකොට මට යටපැත්ත පේනවනේ මේකේ. හරිද? මෙහෙම පොඩ්ඩක් මෙහෙම කරලා මෙහෙම බැලුවම යටපැත්ත පේනවා. ඒ යටපැත්තේ මට ලොකු සිදුරක් පේනවා. ඒ සිදුර මොනව කරන්නද තියෙන්නේ? සුෂුම්නාව පිට වෙනද. මේ මහා හිතේ හරහා තමයි මොකක් පිට වෙන්නේද? සුෂුම්නාව පිට වෙන්නේ. හරි? ඒක වැදගත් කාරණාවක් වෙනවා මහා හිතේ වැරදි. ඊළඟට තියෙනවා ආයෙත් ව්‍යුහයක් අපර කපාල සන්දාන අග්‍ර කියලා. අපර කපාල සන්දාන අග්‍ර. ඒ මොනවද? ඒ තමයි ඔයාලා අර මේ කපාල අස්ථි ගැන කතා කරනකොට අපර කපාල අස්ථිය කියලා මෙන්න මේ වගේ එකක් තිබුණානේ. අර බාහිරින් නේ හිස් කවල වෙන තියෙනවා නම් මේකේ පාර්ශ්ව කපාල වෙන තිබ්බා. මෙහෙම ලලාට අස්ථිය තිබ්බා. මේ හරිය ශාන්තක අස්ථිය තිබ්බා. ඒකේ මෙන්න මේ විදිහට අපර කපාල අස්ථිය කියලා එකක් තිබ්බනේ. මේ පිටිපස්සට වන්න ප්‍රදේශයේ. ඔන්න ඔය කියන අපර කපාල අස්ථියේ හදනවා අපර කපාල සන්දාන අග්‍ර දෙකක්. ඒක මේ පැත්තේ පාර්ශ්ව වෙනකොට මට එකයි පේන්නේ. මේ පිටිපස්සේ වගේ ඉඳලා බලුවොත් පිටිපස්සේ මෙන්න මේ විදිහට පේනවා. මෙන්න මේ වගේ සන්දානාංක දෙකක් අපර කපාල අස්ථිය මගින් හදනවා. මේ විදිහට තමයි මට පිටිපස්සට බලපුවම කපාලය පේන්නේ. මෙහෙමනේ පේන්නේ. මේකේ මෙන්න මේ විදිහට සන්දානාංක දෙකක් මට පේනවා මේ අස්ථිය තුල. ඒතකොට මේ සන්දානාංක දෙක අපර කපාල සන්දානාංක දෙක වැදගත් වෙනවා මේ හිස් කබල සුෂුම්නාව තුල රඳ වීමට. නැත්නම් සුෂුම්නාව තුල යාව මේ පිහිටලා තියෙන්නේ මේ අපර කපාල සන්දානාංග වලින් කාට සවිලක් මේවා තියෙන්නේ? ඇට්ලස් කශේරුකාවට සවිලක්. මේවා තියෙනවා අපි කශේරුකා ඊළඟ ගියාම මේ කශේරුකාව ඒ මගින් තමයි සන්දානය වෙලා තියෙන්නේ ඇට්ලස් කශේරුකා වලට. මේ සන්දානය වීම මගින් මෙයාට පුළුවන් හිස ඉහළ පහළ චලනය කරන්න. හිස ඉහළට පහළට උඩ පහළ චලනය කරන්න පුළුවන් මේ අපර කපාල සන්දානාග්‍ර සහ ඇට්ලසය මගින් හදලා තියෙන මේ සංදිය නිසා උඩ පහළ චලනය. හරි. ඊට පස්සේ ආයෙ වැදගත් වෙන එකක් තමයි මම මේ වැදගත් වෙන කරුණ තමයි මේ පැත්තේ එක ලියන්නේ. රන්ද්‍ර කියලා කියනවා. රන්ද්‍ර මොනවද තියෙන්නේ? රන්ද්‍ර කියලා ප්‍රදේශ තියෙනවා. මොනවද තියෙන්නේ? හිස් කබලේ. මේවා තියෙන්නේ පොඩි ළමයින්ගේ. අපේ නෑ. වැඩිහිටි පුද්ගලයෙකුගේ නෑ. නමුත් කුඩා දරුවෙක් ඉපදෙනකොට මේ අස්ථි සවි වෙලා තියෙන තැන තියෙනවනේ. දැන් මේ අර ඉලි වගේ ගිහිල්ලා තියෙන්නේ. කපාලේ හොඳ දේව පේනවා. ඒ අස්ථි සවි වෙලා තියෙන තැන්වල හරි විශේෂයෙන්ම දැන් මේ උඩ එහෙම තියෙනවා විශේෂයෙන් අර පාර්ශ්ව කපාල අස්ථි සහ අපර කපාල අස්ථි අතර මෙහෙම. ඒවා සම්බන්ධය මෙහෙම. දැන් අපර කපාල අස්ථි මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේ මෙතනින් තමයි මේ මෙහෙම උඩින් බැලුවොත් මෙහෙම පේනවා. මෙන්න මේ වගේ ඔන්න ඔය වගේ උඩින් බලපුවම හරි. මේ තමයි මේ පාර්ශ්ව කපාල අස්ථි දෙක. මේ තියෙන අපර කපාල අස්ථිය, මේ තියෙන ලලාට අස්ථිය. උඩින් බලපුවම මේ වගේ කබලක් දිහා එබිල බැලුවොත් ඔන්න. එතකොට මෙන්න මෙතන දැන් සවි වීමක් මේ සංදි වලින් මෙහෙම හයි වෙලා තියෙන. ඒතර මෙන්න මේ වගේ තැනක අලුත් උපන් දරුවෙක් උපදිනකොට මේ හරිය නිකන් පටලමයි. හරි මෙන්න මේ හරිය පටලමයි. මේ හරිය පටලමයි. ඒ නිසා ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා අර දැන් දරුවා කාන්තාවගේ යෝනි මාර්ගය හරහා තල්ලු වෙනකොට ලොකු ප්‍රෙෂර් එකක් එනවනේ. ඒ ප්‍රෙෂර් එක නිසා සමහරක් වෙලාවට දැන් මේකේ අස්ථි වලින්ම හයි වෙලා තිබුණොත් අස්ථිය පුපුරන්න පුළුවන්. ඒක වැලක් වෙනවා මේ විදිහට රන්ද්‍ර වගේ ප්‍රදේශ තියෙන ඉන්න. ඒතකොට මේවා නැමෙනවනේ. තෙරපුමක් ආවත් මේවා නැමෙනවා. නැමීම මගින් අර අස්ථි වලට වෙන්න පුළුවන් හානිය ආවම වෙලා දරුවා බිහි වෙනවා. ඊට පස්සේ ඉතින් හානිය වෙන්නේ නැහැ. ඊට පස්සේ එම තෙරපුමක් කියලා එන්නේ නැහැ. ඒ නිසා ඊට පස්සේ මේවා අවුරුදු එකක් අවුරුදු යන්නේ අවුරුදු එකක් දෙකක් අතර. අවුරුදු එකක් දෙකක් අතරදී මේවා ඝන අස්ථි වලින් හාවීම සිද්ධ වෙනවා. මොනවාද? රන්ද්‍ර. එහෙනම් අපි ඒකට කියන්නේ උපදින දරුවෙකුගේ මොළයේ කපාලයේ තියෙන
හරි අස්ථිය අතර තියෙන පටලමේ ප්‍රදේශ තමයි අපි මොනවා කියලා හඳුන්වා දෙන්නේ? රන්ද්‍ර කියලා හඳුන්වනවා. හරි ඒ නිසා දැන් මේ මෙහෙම තියෙනවා. ළමයෙක් දැන් ඉපදුනාම මෙහෙම තියෙනවා මෙයාට. ටික කාලයක් අවුරුදු 1 2ක් යනකන්නේ මේ එකක් දෙකක් යන්න ඕනේ ඒවා සවි වෙන්න නම් අස්ථි වලින්. ඒතකොට ඒ රන්ද්‍ර ප්‍රදේශ ගත්තයින් පස්සේ ඒවා නිකන් අර මෘදු ප්‍රදේශ බවට ඒ විදිහට තියෙන්නේ. එතකොට නිකන් අර අල්ලපුවම එහෙම තේරෙනවා. ඉතින් ඒවා අල්ලන්නේ නැහැ. ඒවා ඔබනවා සමානව. හරි. ලදරුවෙක් මේ දෙනවා කියලා ඔබනවා. හරි. එහෙම ඔබන්න හොඳ නැහැ ඒවා. හරි. ඒවා මේ හානි වෙන්න පුළුවන් සංවේදී ප්‍රදේශ. හරි. යනවා ඒ රන්ද්‍ර ඒ විදිහට තියෙනවා අස්ථි වල තියෙන පටලැවෙන ප්‍රදේශ. ආයෙ තියෙනවා මේ අස්ථි වල සීවනී කියලා જાතියක්. මොනවද තියෙන්නේ? සීවනී. ජීවනී නෙමෙයි. ජීවනී කියන්නේ අර බඩේ වල චම්බුනේවනේ. මේක තියෙන සීවනී, සයන්. සීවනී කියලා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. අස්ථි අතර තියෙන අස්ථි දෙකක් සම්බන්ධ වෙන තැන තියෙන විශේෂයෙන් කපාලේ කපාල අස්ථි අතර කපාල අස්ථි සම්බන්ධ වෙලා තියෙන චලනය කළ නොහැකි ආකාරයේ සංදි. තමයි අපි කියන්නේ මොනවා කියලාද? සීවනී කියලා. ඒ කියන්නේ මේ මෙන්න මේවා මම මේ වගේ ගාලා තියෙන්නේ. මේ රන්ද්‍ර වගේ ප්‍රදේශය අන්තිමට මේ අස්ථි වලින් රිප්ලේස් වෙනවනේ. කවදා හරි අවුරුදු දෙකක් විතර ගියාම අන්න එහෙම වුණායින් පස්සේ මෙහෙම තමයි අපිට පේන්නේ. දැන් මේ අස්ථි අතර කපාල අස්ථි අතර තියෙන මේ සංදි දෙක අස්ථි දෙක අතර අපි කියන සංදියක් තියෙනවා කියලා. ඒතර මේ අස්ථියයි මේ අස්ථියයි අතර සංදියක් තියෙනවා මෙතන. ඒ සංදිය මට පුළුවන් චලනය කරන්න. නමුත් අස්ථි දෙකක් අතර කපාල අස්ථි දෙකක් අතර තියෙන මේ සංදි මොනවා කරන්න බැයිද? චලනය කරන්න බෑ. ඒ ආකාරයේ චලනය කළ නොහැකි සංදි අපි කියන මොන සංදි කියලාද? සීවනී කියලා. සංදි කියන්නේ අපි සීවනී කියලා කියනවා. ඊට පස්සේ අවසානයේ කපාලය තුල තියෙන තව දෙයක් තමයි කෝටරක. කෝටරක කියලා විශේෂිත ව්‍යුහ ප්‍රමාණයක් තියෙනවා කපාලය තුල. සමහර කපාල අස්ථි වල මේක තියෙන්නේ කෝටරක කියලා කියන්නේ සිදුරු. කපාල සමහර කපාල අස්ථි වල තියෙන සිදුරු. මේ සිදුරු නිකම්ම නෙමෙයි තියෙන්නේ මේ සිදුරක් නෙමෙයිම තියෙනවා කියනවා සිදුර. මේ සිදුර මෙන්න මේ පක්ෂමතර අපිට දෙකින් ආස්තරණය වෙලා තියෙනවා. මේවා තියෙන වාතය. වාතය පිළි කුටීර කියලා තමයි අපි කියන්නේ. මේ වගේ සිදුරු ප්‍රධාන වශයෙන් තියෙනවා අස්ථි හතරක. ඔය අස්ථි හතර අනිවාර්යයෙන් උඩ වැදගත් වෙන අස්ථි හතරක්. හරි. අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. එරිම මම මෙතන ලියන්න එකක් ලලාට අස්ථිය, ආපහු ජිත්‍ර අස්ථිය, කීල අස්ථිය, ආය ඌර්ධව අංග අස්ථිය. ලලාට අස්ථිය, ජිත්‍ර අස්ථිය, කීල අස්ථිය සහ ඌර්ධව අංග අස්ථිය කියන මෙන්න මේ අස්ථි හතරේ ප්‍රධාන වශයෙන් මොනවද තියෙනවද? කෝටරක තියෙනවා. ඒ කියන්නේ මේ සිදුරු අස්ථියක් තුල තියෙන සිදුරු. මේ අස්ථියක් තුල මේ විදිහට සිදුරු පැවතීම මගින් එකක් හිස් කබලේ බර සැහැල්ලු වෙනවා. ඒ කියන්නේ තනිකර ඝන අස්ථියක් තියෙනවට වඩා ඒක සිදුරක් ඇතුලේ තිබ්බහම එයාගේ බර සැහැල්ලු වීම සිද්ධ වෙනවා. ඊට අමතරව කටහඬ අනුනාද කිරීම. කටහඬ අනුනාද කිරීමට දැන් වාතය මගින් ඇති වෙන අනුනාදය ඇති කරලා කටහඬේ තියෙන තීව්‍ර බව ඒවා වැඩි කිරීමට ඒක හේතුවක් වෙනවායි කියනවා මේ කෝටරක. අස්ථි සමහරක් අස්ථි වල තියෙන කෝටරක මගින්. එතකොට මේ කෝටරක ටික තව වැදගත් කරනවා තමයි මේ කෝටරක ඔක්කොම සම්බන්ධ වෙලා තියෙනවා නාස් මාර්ගය. කෝටරක ඔක්කොම නාස් මාර්ගයට සම්බන්ධයි. ඒ අනුව තමයි කටහඬ අපි ඇති කරද්දී ඒකේ අනුනාදය ඇති කරන්න ඒවා දායක වෙන්නේ. යනවා ඔය ටික වැදගත් වෙනවා කපාලයට අදාළව. කපාලයට අදාළව ඔන්න සියලුම වැදගත් කරුණු ටික අපි සාකච්ඡා කරා. කපාල අස්ථි කියන්නේ මොනවද? ඒ වටක් තියෙනවා කියලා කිව්වා. ඊට අමතරව ඒ යටතේ කොච්චර දායකවද, මහාදිත්‍ය කියන්නේ මොකක්ද, ආරක්ෂාව සපයන මොන වගේ අවයව වලටද, අපර කපාල සන්දානාක්‍රම වගේ මොනවද කරන්නේ, අන්ත්‍ර කියන්නේ මොනවද, සීවනී කියන්නේ මොනවද, කෝටරක කියන්නේ මොනවද? ඔන්න ඒ ටික සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කරලා අවසන් වෙනවා. ඊළඟට වක්‍ර. වක්‍ර අස්ථි වල නැත්නම් අපි දැන් මේ රූප කරන්න තියෙන්නේ මේ ප්‍රදේශයේ ඒ වගේම කාර්යභාරයන් ටිකක් තියෙනවා. ඒ ටික මොනවද කියලා බලමු. වක්‍ර ප්‍රදේශයේ කාර්යභාරය නැත්නම් තියෙන වැදගත්කම මොකක්ද? ඒක වැදගත්කම තමයි
හරි. ඒක තියෙන වැදගත් වක්‍ර ප්‍රදේශයේ තියෙන වැදගත් ඒවා තමයි මොකද්ද? ප්‍රධාන වශයෙන් වක්‍ර අස්ථි වන නාසාස්ථි මගින් නාස් මාර්ගයේ සෑදීමට එයාගේ දායකත්වයක් තියෙනවා. හරි. නාස් මාර්ගය හදන්න නාසාස්ථි වගේම ඒ වගේම අර ඇතුලෙන් තියෙනවා කියලා කිව්වේ අදර නාසා කම්බු අස්ථි, ඉන්ෆීරියර් නාසල් කොන්කී කියන ඒවා ඒ වගේ සමහරක් අස්ථි වක්‍ර අස්ථි දායක වෙනවා නාස් මාර්ගයේ සකස් කරන්න. ඊට අමතරව මෙයා දායක වෙනවා ආයේ ඌර්ධව අනුක අස්ථි. මේ දත් සවිවීම දෙකම දායක වෙනවා. හරි. ඌර්ධව අනුක අස්ථිය දායක වෙනවා ඊළඟට අධෝ අනුක අස්ථිය දායක වෙනවා. ඒ අස්ථි වල තියෙන පෘෂ්ඨ වලට සමහරක් සන්දාන පෘෂ්ඨ වලින් දත් සවිවීමට ඒගොල්ලෝ පෘෂ්ඨ සපයනවා. කුවර වගේ නේ දත් සවිවෙන්නේ කුවර වලට. ඒතර අස්ථිය තියෙනා වූ කුවරමය ස්වરૂපයේ මේ ව්‍යුහ වලට තමයි දත් සවිවෙන්නේ කූප වලට. ඒතර ඒ අනුව මේ දත් සවිවීමට පෘෂ්ඨ හදලා දෙනවා අදෝහනව සහ ඌර්ධව අනුක අස්ථිය මගින්. එතෙන්දී මොකද කියන්න ඕනේ ඌර්ධව අනුක අස්ථිය අපිට චලනය කරන්න බෑ. නමුත් අදෝහනව චලනය කරන්න පුළුවන්. එයා කපාලයට සම්බන්ධ වෙලා තියෙනවා චලනය කළ හැකි වෙන ආකාරය. එහෙනම් අපිට අදෝහනව තමයි චලනය කරන්න වෙන්නේ මේ තියෙන ඌර්ධවන. එයා චලනය කරන්න බෑ. අදෝහනව තමයි හැමතිස්සෙම අපි චලනය කරන්න කතා කරනකොට කනකොට එන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟ එක තමයි වැදගත් එක මෙන්න මේ විදිහට. උඩු තල නැත්නම් අපි කියනවා දැඩි තල හා මෘදු තල කියලා. කොටස් දෙකක්. ඒ කියන්නේ අපේ මුඛ කුහරය ගත්තයින් පස්සේ ඒකේ උඩ මුඛ කුහරේ පියස්ස හදන්න දායක වෙනවා මේ වගේ කොටස් දෙකක්. මේ මුඛ කුහරේ කියලා ගත්තොත් මේ තියෙන්නේ තොල් එතකොට හරි. මෙතනින් දිවයිම තියෙනවා. එතකොට මේ මුඛ කුහරේ මේ උඩ කොටස මේ කොටස සමන්විත වෙන්නේ අස්ථියකින්. මේ කොටස සමන්විත වෙන්නේ කාටිලේජ් වගේ වල. පේශි වලින් කාටිලේජ් වලින් තමයි මේ මෘදු තල කියන කොටස සමන්විත වෙන්නේ. මේ ඉහළ කොටසට මුඛ කුහරේ පියස්සේ උඩු කොට පූර්ව කොටසට අපි කියනවා දැඩි තල කියලා. ඒතර මේක අස්ථිමයයි. මේක හදන්න ප්‍රධාන වශයෙන් දායක වෙන කෙනා තමයි ඌර්ධව අනුක අස්ථිය. දැඩි තල හදන්න. ඒතර එයාගේ දැඩි බවක් තියෙනවා. මෘදු තල එහෙම නැහැ. දිව පොඩ්ඩක් උඩ පියස්සේ චලනය කරගෙන ගියොත් අර උඩ මේ අපර ප්‍රදේශයට යනකොට ඕගොල්ලන් තේරෙන්නේ මෘදු බව. ඒ හරිය හැදලා තියෙන අස්ථියෙන් නෙමෙයි කාටිලේජ් වලින්. ඊළඟට මේ දැඩි තල තියෙනවා. ඊළඟට තියෙනවා මෙන්න මෙහෙම එකක් යුග වක්‍රය කියලා. යුග වක්‍රය. හරිද? යුග වක්‍රය කියලා එකක් තියෙනවා. ඒක මේකේ මට හරියටම පෙන්වන්න කරන්න අමාරුයි. මම රූප සටහනකේ පෙන්වන යුග වක්‍රය පෙන්වන්න ඕගොල්ලන්ට. යුග වක්‍රය කියලා කියන්නේ ඕගොල්ලන්ට යම් කිසි අදහසක් ගන්න පුළුවන්. අපි කතා කරා මෙන්න මේ අස්ථි. දෙපැත්තෙන් තියෙන කම්මුල් හදන යුග අස්ථි කියලා කතා කරානේ. දෙකක් තියෙනවා කියලා. ඒ යුග අස්ථි සහ ශාංකක අස්ථියේ කොටසක් එකතු වෙලා තමයි මේ යුග වක්‍රය කියන එක නිර්මාණය කරන්නේ. මොනවාද? යුග අස්ථියේ කොටස සහ ශාංකක අස්ථියේ තියෙන ප්‍රසරය එකතු වෙලා ප්‍රසරයක් වගේ විභවයක් එකතු වෙලා තමයි මේ යුග වක්‍රය හදන්නේ. මේ යුග වක්‍රය හේතු වෙනවා. ඒක මේ වගේ වක්‍රයක්. හරි. යුග අස්ථියෙන් දැන් මේ විදිහට පිටිපස්සට පොඩි කෑල්ලක් යනවා. ශාංකක අස්ථියෙන් තියෙන කෑල්ලක් එක්ක මේ විදිහේ යුග වක්‍රයක් හදනවා. අර මේම නිකන් අල්ලපුවම ඒක යුග වක්‍රය ටිකක් අපිට තේරෙනවා. හරි. මෙන්න මේ වගේ ව්‍යුහයක් අර කම්මුල් වල ඉඳලා යුග වක්‍රය කියලා අපිට සකස් වෙන්නේ. එයා ප්‍රධාන වශයෙන්ම කම්මුලේ තියෙන නැත්නම් මූලේ තියෙන පේශි සවිවීමට සන්දාන පෘෂ්ඨ සකස් කිරීම කරනවා මේ යුග වක්‍රය මගින්. හරි. විශේෂයෙන්ම අදෝහන පේශි සවිවීමට අදාළ අදෝහනව චලනය කරන්න එහෙම අවශ්‍ය වෙන පේශි සවිවෙන්න යුග වක්‍රය දායක වෙනවා. ඊළඟට තියෙනවා අපහු මේකේ ප්‍රසර. අපි කියවනේ අදෝහනම කියලා. අදෝහනක අස්ථිය. යුග වක්‍රය හරි යුග වක්‍රයම පෙන්වන්නම්. ඊළඟට තියෙනවා අදෝහනුවේ ප්‍රසර දෙකක්. අදෝහනුව මතකනේ මේ තියෙන අදෝහනුව හරි මැන්ඩිබල් කියලා කියන්නේ. ඒ අදෝහනුවේ තියෙනවා ප්‍රසර දෙකක්. එකක් අපි කතා කරා අද අදෝහනුවේ හරිද? කතා කරේ නෑ ඒකේ කොටස
संधान अग्र प्रसरय संधान अग्र प्रसरय आय තියෙනවා තුණ්ඩාකාර ප්‍රසරය කියලා. संधान अग्र प्रसरय තුණ්ඩාකාර ප්‍රසරය. මොන කියන ප්‍රසර දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමනේ දැන් අදවණු කියන්නේ මෙන්න මේ යටි හනුව කියන එකනේ. ඒතර මෙයාගේ පැත්තෙන් බැලුවොත් පැතිපෙනුම මේ ආකාරයි. මේව තමයි එයාගේ පැතිපෙනුම අපිට දකින්න පුළුවන්. ඒතර මේකට තමයි ඔය දත් සවිවීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර මෙතනින් මෙයා සම්බන්ධ වෙනවා. මේක තමයි සංධානාත්මක ප්‍රසරය කියලා කියන්නේ. संधानात्मक प्रसरय समान्वित වෙලා තියෙනවා මෙයා සවි වෙලා තියෙනවා කොහෙටද ශාන්කක අස්තියට හරිනේ එමේ මෙයා සම්බන්ධ වෙන්නේ පිටිපස්සෙන් ගිහිල්ලා ශාන්කක අස්තියට ඊළඟ මේක තුණ්ඩාකාර ප්‍රසරය ඒක සමාන්විත වෙනවා ප්‍රධාන වශයෙන් එයා මේ හරියෙන් ඉතින් එයා සවි වීම සිද්ධ වෙලා තියෙන්නේ යුග අස්තිය ආසන්නයෙන් එයා වක්‍ර අස්තිය ඇතුළේ එතන සම්බන්ධ වෙලා තියෙනවා එමගින් පේශී සවිවීමට තුණ්ඩාකාර ප්‍රසරය දායක වෙනවා. ඒක පැහැදිලිව ඕගලන්ට රූප සටහනේ පැතිපෙනුම බැලුවොත් පැහැදිලිව පෙනේ මේ ප්‍රසර දෙක. ඊට පස්සේ අවසාන එක තමයි ඊට අමතරව තියෙනවා ප්‍රසර ප්‍රධාන වශයෙන් තුනක්. කොහෙද තියෙන්නේ ශාන්කක අස්තිය. අපර කපාල සංධානාග්‍ර කියලා අපි කිව්වා. ඒ සංධානාග්‍ර සම්බන්ධ වෙනවා මේ ඇට්ලස් ප්‍රශ්නේ ගාවට. ඒ මගින් ඉස්ස ඉහළ පාලකරණය කරන්න ඒක දායක වෙනවා. ඊට අමතරව ශාන්කක අස්තිය තියෙනවා ප්‍රසර තුනක්. හරි. ඒක මම මෙතනින් මේක අයින් කරලා ලියනවා. ශාන්කක අස්තිය තියෙනවා ප්‍රසර තුනක්. මේ රූපේ දැන් අපිට ඇති ශාන්කක අස්තිය තියෙන ප්‍රසර තුනක් බලලා මම රූපයක් වෙන එකක් දානවා. යුග ප්‍රසරය ඊළඟ නම තමයි ටිකක් අමුතු නම හරිද? චුක්චුකාකාර ප්‍රසරය. නම හරියට නිකන් නේද? චුක්චුකාකාර ප්‍රසරය. ආපහු තුන කීලාභ ප්‍රසරය. කීලාභ ප්‍රසරය. යුග ප්‍රසරය කියලා කියන්නේ ශාන්කක අස්තිය තියෙනා වූ ශාන්කක අස්තිය තියෙන ප්‍රසරයක්. ඒක ශාන්කක අස්තිය වලටම අපිට තේරෙනවා. මම අර කපාල අස්තිය තියෙන රූප සටහන අපව ගේන්නම්. ඊළඟට චුට්ටුකාකාර ප්‍රසරය කියන්නේ දෙකම එකක්. ඊළඟට කීලා ප්‍රසරයක් එකේ තියෙන ප්‍රසරය. බලමු මේ ප්‍රසර තුන මොනවද කියලා රූපයෙන්. ප්‍රනාවායේ කපාල ප්‍රදේශය ඇලිලා තියෙනවා. ප්‍රසර ටික පොඩ්ඩක් බලමු අපි ආපහු. මෙන්න මේක යුග ප්‍රසරය මේ තමයි දැන් මේක පැහැදිලිව පේනවා. මෙන්න තියෙනවා අපි අර කතා කරපු යුග වක්‍රය. හරිද? යුග වක්‍රය තියෙනවා. ලයිට් එක කවකට තියෙනවා මෙතන. ඒකෙන් බලමු අපි නම් කරගන්න. මේ තියෙන යුග වක්‍රය. හරි මම ඒකේ පොඩි ඉරක් ගන්න දෙන්නේ නැහැ. මෙන්න මේක. තේරෙනවද නේද? තේන්නේ. හරි. ඒ යුග අස්තිය තමයි මේක. යුග අස්තියෙන් ඔයගලන්ට පේනවා නැති මේ තියෙන ශාන්කක අස්තියනේ. මේ කොටස ශාන්කක අස්තිය. මේකේ කලර් ඩයග්‍රෑම් එකක් තියෙනවා. ඒතකොට මේක වඩා හොඳට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ ශාන්කක අස්තියේ මෙන්න තියෙනවා යුග ප්‍රසරය කියලා අපි නම් කරපේ ප්‍රසරය. මේක තමයි ශාන්කක අස්තිය. ඒතරේ ශාන්කක අස්තියේ තියෙන ප්‍රසර තුන ගැන අපි කතා කරන්නේ. මේ තමයි යුග ප්‍රසරය. ඒක සම්බන්ධ වෙලා තියෙනවා යුග අස්තියට.
තොර ශාන්තක අස්තිය තියෙන යුග ප්‍රසරයයි යුග අස්තිය සම්බන්ධ වීමෙන් තමයි මොකක් හැදෙන්නද යුග වක්‍රය හැදෙන්නේ. අපි අර කලින් යුග වක්‍රය කියලා එකක්. මේක තමයි යුග වක්‍රය කියලා කියන්නේ. ඊළඟට මෙන්න මෙතන මේ තියෙන මේ මුළු කොටසම ශාන්තක අස්තියනේ. මෙන්න මෙහාට තියෙනවා පොඩි ආපහු ප්‍රසරයක් වගේ එකක්. මේක තමයි ත්‍රිටුකාකාර ප්‍රසරය කියලා කියන්නේ. ඊළඟට මෙන්න මෙතන පොඩි නිකන් උලක් වගේ එකක් තියෙනවා. නේ? විශේෂයෙන් එක බලුවොත් පේනවා නැති ඕනම රූපයක එක පේනවා. ඒ උල වගේ එක තමයි කීලාව ප්‍රසරය කියලා කියන්නේ. ඒ අනුව ඔය ප්‍රසර තුනේ ප්‍රධාන දායකත්වය තමයි පේශි සවවීම. පේශි සවීමට මූණක් සැපෙන. පේශි සංධානය වීමට මූණක් සැපෙන එක තමයි ත්‍රිටුකාකාර ප්‍රසරයේ ඒ වගේම කීලාප ප්‍රසරයේ තියෙන කාර්යභාරය වෙන්නේ. හරිනේ? හරි. එහෙනම් මේ රූපයත් එක්ක ඊළඟට තවත් එක රූපයක් ගන්නලා අපි මේ වීඩියෝ එක ඉවර කරමු. අස්තියක මානව අස්තියක් සැබෑ ආකාරය. බලන්න පස්සේ ආකාරය වෙනවා කියන්නේ. අපි භාවිතා කරනකොට ගොඩක් මිනිස්සුන් බය කරන්නේ මේ කපාලේ අරගෙන යනවා. කපාලේ අරගෙන ගිහලා සමහර වෙලාවට ඉඩම් වලින් එහෙම තියලා යනවා. ඒතකොට මිනිස්සු බය වෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නෙමෙයි මේක මේ අපේ ඕනම කෙනෙක් තියෙන කොටසක්. මේක අස්ති පද්ධතියේ කොටසක්. දැන් කකුල වගේ අස්තියක් තිබුණාට බය වෙන්නේ. හැබැයි ඉස්කවල තිබුණා බය. ඒකත් ඉතින් අස්තියක් බය වෙන්න දෙයක් නැහැ. ඔන්න තියෙනවා එතකොට සත්‍ය ඒ කියන්නේ ඇත්තටම තියෙන අර කලින් අපි ගත්ත ඩයග්‍රෑම්ස් නේ සාමාන්‍ය ඉස්කබල ස්වරූපයේ මේ විදිහයි පැත්තට තියපු ඩයග්‍රෑම් එකක් මේ තියෙනවා මම මේකම ඔක්කොම දානවා ඔයගොල්ලන්ගේ මේක ඔයගොල්ලන්ට පේනවද දැන ටිකක් පැහැදිලි ඇති මේ රූපය ගත්තොත් මේකේ ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා සත්‍ය වශයෙන් ඉස්කබල තියෙනකොට ඒකේ ස්වරූපය කොහොමද කියන එක. ඒතර මේකේ ඉරි වගේ ඔයගොල්ලන්ට පේනවා නැති ඒ ඉරි වගේ හරි ඉරිතරල වගේ තියෙන්නේ ඒ තමයි සීවනි. ඒතර සීවනි වලින් සම්බන්ධ වෙලා තියෙන්නේ කපාලාස්ති. ඊළඟට ඔයගොල්ලන්ට පේනවා ලොකු සිදුරු දෙකක්. මේ තියෙන ලොකු සිදුරු දෙකක් නේද? ලොකු හිල් දෙකක් පේනවා. එතකොට මේ ලොකු සිදුරු වලට තමයි මොනවද කිලින්නද? ඇස් කිලිලා තියෙන්නේ ඒ සිදුරු වල. ඊළඟට අර නාසය මම කිව්වා වගේ මේ නාසයේ තියෙනවා එතන සිදුරක්. ඒ කියන්නේ අර නාසයේ තියෙන කාටිලේජ් නේ. ඒවා ටික අයින් වෙලා යනවා. හරි මිනිස්සු මරුණාන් පස්සේ ජීර්ණ වෙද්දී ඒවා අයින් වෙලා යනවා. මේ උඩ කොටසක් විතරක් ඉතුරු වෙනවා නාසාස්තියට අදාළ නාසාස්ති යුගක. මේ තියෙන්නේ අදෝවණුවට අදාළව එතකොට ඒකේ දත් සය වෙලා තියෙනවා ඊළඟට ඒකේ මේ අර සංධාන අග්‍ර දෙක ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ සංධාන අග්‍ර ප්‍රසරය. ඒ කියන්නේ මේක තමයි ශාන්තකාස්තියට සය වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා අභ්‍යන්තරව සය වෙලා තියෙනවා තුන්ඩාකාර ප්‍රසරය මගින් පේශි සවීමට වගේ දායකත්වයක් දීලා තියෙනවා. ඊට පස්සේ ආයේ තියෙන එකක් තමයි මේ පැත්තෙන් ඔයගොල්ලන්ට පේනවද නැහැ මේ යුගාස්තිය. මේ තියෙන යුගාස්තිය මගින් මෙහාට ගිහිල්ලා තියෙනවා. ඒ පිටිපස්සෙන් සම්බන්ධයක් ඔයගොල්ලන්ට පේනවා නම් ඒ තමයි යුග ප්‍රසරය. මේ තියෙන යුග ප්‍රසරය. මේක තමයි යුග ප්‍රසරය. ඒතර ඒකෙන් කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන යුග ප්‍රසරය මගින් ශාන්තක අස්තිය. මේ විදිහට තමයි ඉතින් ඉස්කබලක් පේන්නේ මේ තියෙන පැති පෙනුම සත්‍ය ආකාරය හරි. ඒතර ඔය විදිහට ඉස්කබල කියන කොටස උතනින් අවසන් වෙනවා. ඒතර ඕගොල්ලන්ට මේ වගේ ඉස්කබලක් දුන්නා මේකේ තියෙන අස්ති ටික දැන් පුළුවන් වෙන්න ඕනේ. මේ අදෝවණුව, ඌර්ධවණුව අස්තිය, ඊළඟ මේ යුගාස්ති, මේ ලලාටාස්තිය, පාර්ශ්ව කපාලාස්තිය, කීලාස්තිය, ශාන්තකාස්තිය, ඊට පස්සේ අභ්‍යන්තරව තියෙන මේ අස්තිය. හරි. ආශ්‍රය අස්ති සාමාන්‍ය මට්ටමේ මේක පේනවා. රේටින් ඔයගොල්ලන් නම් කරගන්න හැකියාව තියෙනවා අනිවාර්යයෙන්ම. ප්‍රධාන වශයෙන් කපාලාස්ති ටික, ඒ වගේම ප්‍රධාන හතරක් මම කිව්වා යුග මේ වක්‍රාස්ති වල අනිවාර්යයෙන්ම මතක තියාගන්න කියලා. හරි. හොඳයි. එහෙනම් කපාලයට අදාළ මානව ඉස්කබලට අදාළ කොටස් ටිකයි අපි එතනින් අවසන් කරේ. ඒතර මේ වගේම අපි සාකච්ඡා කරනවා ඊළඟට ආක්ෂක සැකිල්ලට අදාළ ඉතිරි කොටස් ටික. ඒ කියන්නේ කශේරුව සහ උරෝස්තිය සහ පර්ශු කියන කොටස් ටික ඊළඟ වීඩියෝ එකේ. එහෙනම් මේ වීඩියෝ එකෙන් හම්බ වෙනවා. එහෙනම් සියලු දෙනාටම